හොඳයි අපිට. අම්ල ප්‍රශ්න අහලා ලබන කියන්නේ මේක ලොකු පාඩමක් නෙමෙයි. මේක පොඩි සරල පාඩමක්. පොඩි කාරණා ටිකක් සහ අනිවාර්ය ලකුණු කීපයක් අපිට හම්බ වෙන පාඩමක්. අපි පාඩමට ප්‍රවේශ වෙලා බලමු මොනවද අපිට හම්බ වෙන්නේ කියලා පාඩම ඇතුලේ. ඉතින් අනිවාර්යයෙන්ම මේක ඇතුලේ තියෙන්න ඕනේ අම්ලයි, බස්මයි, ලවණයි කියන තුනනේ. ඊට වඩා දෙයක් තියෙන්න බෑ. හැබැයි ඉතින් ඒවා සම්බන්ධයෙන් කොහොමද කියලා බලමු. මුලින්ම අපි කතා කරන්නේ අම්ල සම්බන්ධයෙන්. එතකොට අම්ල කිව්වහම අපිට ගොඩාක් වෙලාවට කියපුවම මතක් වෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නැත්නම් HCl කියලා අපි කියනවනේ. ඒ වගේම සල්ෆියුරික් අම්ලය, නයිට්‍රික් අම්ලය වගේ අපිට විද්‍යාගාරේ නිතර මුණ ගැහෙන අම්ල වර්ග තියෙනවා. අපිට මේවා ක්ෂණිකව මතකෙට එනවා. ඒතකොට මතක තියාගන්න පුතේ අපිට මතක් වෙන මූලික අම්ල වර්ග තුන තියෙනවානේ. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය. මේ තුනම විද්‍යාගාරයේ භාවිතා වෙන බහුලව භාවිතා වෙන ප්‍රබල අම්ල. හරි. මේවා ප්‍රබලතාවය ඉතාම වැඩි. ඒ නිසා මේවා සාමාන්‍යයෙන් අපි පරිහරණය කරද්දී ඉතාමත් ප්‍රවේශමෙන් පරිහරණය කරන්න ඕන දේවල්. හානිකර තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. අපි මේවා ගන්ධය බලන්න යන්නේ නැහැ. රසය බලන්න යන්නේ නැහැ. ස්පර්ශ කරලා බලන්න යන්නේ නැහැ. ඒක හොඳට මතකේ තියාගන්න. හරි. ඒතකොට අපි මේවට අම්ල කියලා කියන්නේ ඇයි? අම්ල කියන්නේ ආම්ලික ගුණ තියෙන නිසා කියලා කෙනෙක්ට කියන්න පුළුවන්. හැබැයි මේ ආම්ලික ගුණ කියන එක අපි හඳුනාගන්නේ මෙතන වලට දීලා තියෙන අර්ථ දැක්වීමේ ආකාරයට. මොකක්ද අර්ථ දැක්වීම වෙන්නේ? ජලීය ද්‍රාවණයකදී හයිඩ්‍රජන් ධන අයන උදාහරණ රසායනික සංයෝග අම්ල ලෙස හැඳින්වේ. හයිඩ්‍රජන් ධන අයන උදාහරණ තමයි ඕනේ වෙන්නේ. එහෙම නැත්නම් තවත් විදිහට අපිට කියන්න පුළුවන් ජලීය ද්‍රාවණයක H ධන අයන සාන්ද්‍රණය ජලීය ද්‍රාවණයක H ධන අයන සාන්ද්‍රණය වැඩි කරවීමට හේතු වන සංයෝග අම්ල කියලා හඳුන්වන්නත් පුළුවන්. මොකද අපි දන්නවා ජලය කියන එක කොහොමදත් තියෙන්නේ යම්කිසි මට්ටමකට විඝටනය වෙලා. ජලය අපි දන්නවා ජලය කියන්නේ H2O. හැබැයි H2O මෙන්න මේ H2O අණු විදිහට තිබුණට ඕනම ජලීය ද්‍රාවණයකදී මේකේ යම් අණු සංඛ්‍යාවක් බිඳ වැටිලා නැත්නම් විඝටනය වෙලා H+ සහ OH- බවට පත් වෙලා තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් ජලීය ද්‍රාවණ ඕන එක මෙහෙමයි කියන්නේ. සාමාන්‍යයෙන් අපි ජලය ගත්තොත්, ඒ කියන්නේ අපි ලින්දකින් ටැප් එකකින් ගන්න වතුර ටික ගත්තත්, ඒ ජලය තියෙන්නේ ඔය විදිහට විඝටනය වෙලා යම් ප්‍රමාණයක්. ඒ නිසානේ අර 9 පන්තියේ විද්‍යුත් විච්ඡේදනයේ කොටස උගන්වනකොට අපි ප්‍රැක්ටිකල් එකක් විදිහට සාමාන්‍යයෙන් අපි නර ලින්දකින් හරි නැත්නම් ලින්දකින් හරි උල්පතකින් හරි ජලය ටිකක් අරගන්නවා. ඒ ගන්න ජල සාම්පල් එක විද්‍යුත් විච්ඡේදයක්ද කියලා බලන්න. අපි ඉලෙක්ට්‍රෝඩ දෙකක් දාලා බල්බයක් සම්බන්ධ කරාම බල්බේ දැල් වෙන්නේ. බල්බේ දැල් වෙනවා. ඒ බල්බේ දැල් වෙන්න හේතු වෙන්නේ සාමාන්‍ය තත්ත්වයටදී ජලයේ යම්කිසි කොටසක් මෙන්න මේ විදිහට විඝටනය වෙලා H ධන අයන ලෙස පැවතින නිසා. අපිට කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් නෑ ජලය එහෙම විඝටනය වෙන්න බෑ ජලය අයනික සංයෝගයක් නෙමෙයි කියලා. හැබැයි පුතේ ජලය අයනික සංයෝගයක් නෙමෙයි කිව්වට මේ යම් ප්‍රමාණයක් අයනීකරණයට ලක් වෙනවා. ඒ නිසා තමයි යම් ප්‍රමාණයකට විද්‍යුත් සංායන කිරීම හැකියාවකුත් ජලයට ලැබිලා තියෙන්නේ. සුළු වශයෙන්. හරි. නමුත් ආසුත ජලය ගත්තොත් ආසුත ජලයේ ඔය හැකියාව නැහැ කියලා අපි කියනවා. හරි. ආසුත ජලය කියන්නේ සංශුද්ධ ජලය මෙන්න මේ විදිහට H2O විදිහටමයි තියෙන ආසුත ජලය කියන එක. අපි ආසුත ජලයේ අපිට හම්බ වෙන අවස්ථාවක් විදිහට ගන්නවනේ බැටරි බැටරි වතුර. ඇසිඩ් නෙමෙයි බැටරි ඇසිඩ් කියන්නේ සල්ෆියුරික් අම්ලය, බැටරි වතුර. බැටරි වතුර අපි ගන්නවනේ. අපි කියනවා ගන්න පුළුවන් බැටරි වතුර කියන ආසුත ජලය කියලා. හැබැයි ප්‍රායෝගිකව අපි මේ ඊයේ පෙරේදත් කරා ඔය වැඩේ 9 වසරේ ප්‍රැක්ටිකල් එක ළමයින්ට කරලා පෙන්නන්න උත්සාහ කරනකොට බැටරි වතුර පාවිච්චි කරලා බැටරි වතුර හරහා ගිහිල්ලත් LED එකක් දැල් වෙනවා. ඒ කියන්නේ ඒකෙත් විදුලි ඒ කියන්නේ ඒකත් මේ කියන ආසුත ජලයම වෙන්න බෑ. හරි ආසුත ජලය නම් මේ විදිහට. මත දැන් ආසුත ජලය නෙමෙයි අපි සාමාන්‍ය කතා කරන සාමාන්‍ය ජලය යම් ප්‍රමාණයක් විඝටනය වෙලා තියෙනවා. ඒ නිසා ඔයාලා කිව්වට වැරද්දක් නැහැ. ජලීය ද්‍රාවණයක H ධනායන සාන්ද්‍රණය වැඩි කිරීමට හේතු වෙන කිව්වට ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් H ධනායන උදාහරණ රසායනික සංයෝග අම්ල ලෙස හැඳින්වුවේ කියන්න පුළුවන්. හරි. ඒතර මේ තමයි අර්ථ දැක්කේ. එතකොට මෙතන උදාහරණයක් විදිහට ඔයාලට දීලා තියෙනවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ ජලීය ද්‍රාවණයක් විඝටනය වෙන විදිහ නැත්නම් අයනීකරණය වෙන විදිහ. හරි. දැන් මේ අයනීකරණය වෙනවානේ. මෙන්න වචනේ අයනීකරණය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අයනීකරණය වෙනවා කියපු ගමන්ම මම ඔයාලගෙන් අහුවොත් එහෙමනම් HCl කියලා කියන්නේ
අයනික සංයෝගයක්ද සහසංයුජ සංයෝගයක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් මෙතෙන්දී HCl හයිඩ්‍රොක්ලෝරික් කියන එක HCl අයනිකද සහසංයුජද ඔබේ මතකයේ පරීක්ෂා කරන්න තමයි මේක අහන්නේ. මොකද අයනික සහ සහසංයුජ සංයෝග උගන්වලා තියෙන්නේ අපි 10 පන්තියේදී. ඉතින් දැන් කියන්නේ මේක විභාගෙට යන්න ඉන්න දරුවෝ විදියට ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. HCl අයනිකද සහසංයුජද? HCl සහසංයුජ කියන අය අත උස්සන්න බලන්න. අත උස්සන කවුරුවත් නැහැ. ඉන්න කවුරුවත් අත උස්සන්නේ නැහැ. ඒ කියන්නේ HCl සහසංයුජ නෙමෙයි HCl අයනික කියලා නේද? HCl අයනික අයනික කියලා වැරදි මතයක ඔයාලා ඉන්නවා. HCl අයනික කියලා වැරදි මතයක ඉන්නවා. හොඳට මතක තියාගන්න. ඇයි ඒක වැරදි මතයක් කිව්වේ පුතේ? HCl සහසංයුජ සංයෝගයක්. හැබැයි HCl අපි යව හඳුන්වන නම තමයි හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. හයිඩ්‍රොක්ලෝරික් නෙමෙයි නම අපි එතෙන්ද කියන්නේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් කියන අවස්ථාව සහසංයුජයි. එයා වායුවක්. හොඳට මතක තියාගන්න. එයා වායුවක්. අන්නේ හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් කියන වායුමය සංයෝගය ජලයේ දිය වුණාම තමයි හයිඩ්‍රොක්ලෝරික් කියන තත්ත්වයට පත් වෙන්නේ. ඒතර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන්නේ ජලීය ද්‍රාවණයක්. ඒක වායුවක ජලීය ද්‍රාවණයක්. ඝන සංඝටකයක් නෙමෙයි HCl කියන්නේ. හරි රයිට්. ඔය ටික අමතර දැනුට මතක තියාගන්න. එහෙනම් කොහොමද මේ HCl ජලීය ද්‍රාවණයේදී විඝටනය වෙලා තියෙන්නේ නැත්නම් අයනීකරණය වෙලා තියෙන්නේ? H ධන අයන සහ Cl ඍණ අයන බවට. එතකොට H ධන අයන ජලීය ද්‍රාවණයට එකතු වෙනවා. එකතු වෙනකොට ජලයේ තියෙන නැත්නම් ජලයේ හැදලා තියෙන H2O ටිකත් මේක නිසාම යම් ප්‍රමාණයක් ආයනීකරණය වෙලා නැත්නම් විඝටනය වෙලා ඒකෙනුත් H ධන අයන හැදෙනවා. ඒ කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ල ජලීය ද්‍රාවණයක HCl අණු තිබුණොත් පුතේ අපි හිතමුකෝ ලක්ෂයක් තියෙනවා කියලා. HCl අණු ලක්ෂයයි නම් තියෙන්නේ. නැත්නම් HCl ලක්ෂයක්. ඔව් එහෙම අපි ගමු අණු ලක්ෂයක් දිය වෙලා තියෙනවා නම් ජලයේ ඒ හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයේ තියෙන H ධන අයන ප්‍රමාණය ලක්ෂය නෙමෙයි ඊට වඩා වැඩි අනිවාර්යයෙන්ම. මොකද මේ කාරණේ නිසා ජලයත් විඝටනය වෙලා එමගිනුත් H ධන අයන නිදහස් කරලා දෙනවා. ජලයේ විඝටනය වෙලා H ධන අයන හැදෙන නිසා ද්‍රාවණයේ තියෙන මුළු H ධන අයන ප්‍රමාණය ගොඩක් වැඩි. හරි? හොඳයි අපි යමු ඊගාවට. මේ අම්ල අපි කොටස් දෙකකට බෙදා ගන්නවා ප්‍රබල අම්ල සහ දුබල අම්ල විදිහට. හරි? ප්‍රබල අම්ල සහ දුබල අම්ල විදිහට අපි අම්ල දෙකොට්ටාශයකට බෙදා ගන්නවා. ජලීය ද්‍රාවණයකදී පූර්ණ අයනීකරණයට ලක් වෙමින් H ධන අයන මුදාහරින අම්ල අපි හඳුන්වන්නේ ප්‍රබල අම්ල කියලා. හරි? මේ වචන හරි වැදගත් පුතේ. මොන විදිහටද? පූර්ණ අයනීකරණයට. හරි? මොකද්ද පූර්ණ අයනීකරණය කියලා කියන්නේ? ඒ කියන්නේ මුළු අයන ටික නැත්නම් මුළු සංඝටක මේ සංයෝග අණු සියල්ලම අයන බවට වෙන් වෙනවයි කියන එක. හරි. සංඝටක ඒ කියන්නේ තියෙන ඔක්කොම ටික අම්ල අණු ටික සියල්ලම අයන බවට පත් වෙනවා. එතකොට අපි කියනවා පූර්ණ අයනීකරණය වෙනවා. ඒ නිසා ඒවා මොන අම්ලද? ප්‍රබල අම්ල. හරි. ඒවට තමයි අපි ප්‍රබල අම්ල කියලා කියන්නේ. පැහැදිලිනේ කියන එක? හරි. එහෙමනම් අපිට ඊගාවට බලන්න මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන අම්ලය HCl කොහොමද පූර්ණ වශයෙන් අයනීකරණය වෙන්නේ? හරි. පූර්ණ වශයෙන් අයනීකරණය වෙන්නේ. දැන් ඔයාලට මතකත් ඇති. නැත්නම් ඔයාලට දැන් මෙතන දැන් ඔයාලට ඕන ලියා ගන්න පුළුවන් කොහොමද මේක අයනීකරණය වෙන්නේ. දැන් ලියාගෙන බලමු. ඔයාලා ලියන එක හරිද කියලා. හරි. බලන්න ඔය විදිහට ලියුනේ කියලා. H ධන ජලීය ද්‍රාවණය සහ Cl ඍණ ජලීය ද්‍රාවණ. මේ මතක තියාගන්න පුතේ මේ අම්ලයක් අයනීකරණය වෙනකොට එළියන සමීකරණය අනිවාර්යයෙන්ම භෞතික තත්ත්ව එක්ක ලියන්න. භෞතික තත්ත්ව නැතුව ලියන්නත් එපා, තුලිත නැතුව ලියන්නත් එපා. දැන් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය අයනීකරණය වෙන එක දැන් මේ තුලිත රසායනික සමීකරණ විදිහටයි ලියලා තියෙන්නේ. HCl එකක් තියෙනවා ජලීය ද්‍රාවණේ.
ඒකෙන් H ධන එකක් සහ Cl ඍණ එකක් හැදිලා තියෙනවා. එතකොට මේක තුලිතයි. අපි කියන ප්‍රබල අම්ල තුනක් තියෙනවා කියලා. දෙවෙනි වර්ගය තමයි සල්ෆියුරික් අම්ල H2SO4. හරි. එතකොට සල්ෆියුරික් අම්ලය කොහොමද පූර්ණ අයනීකරණයට ලක් වෙන්නේ? දැන් ඔයාලා ඒක ලියන්න. HCl වලින් H ධන එකයි Cl ඍණ එකයි හැදුනා නම් H2SO4 වලින් කොහොමද කීයක් හැදෙනවද? මේ විදිහට බලන්න ඔයාලා ලියු පුතේ. H ධන ආයන දෙකක් සහ සල්ෆේට් කණ්ඩක එකක්. H2SO4 නේ බලන්න ඒක බැලන්ස් වෙලා තියෙන විදිහ. මෙතෙන්ට දෙකේ ඉලක්කම ඇවිත් තියෙනවානේ. හැබැයි මෙතෙන්ට ඉලක්කමක් නැහැ. මෙතන එක තියෙන්නේ. ඇයි එහෙම වුනේ? මෙතන තියෙනවා H2. එහෙනම් හයිඩ්‍රජන් දෙකක් තියෙනවානේ. මේ දෙක තමයි මෙතෙන්ට සම්බන්ධ වෙලා තියෙන්නේ. සල්ෆේට් තනි එක්කෙනෙක්. සල්ෆර් සහ ඔක්සිජන් වෙන් කරන්න එපා. සල්ෆේට් තනි කණ්ඩකයක් විදියට තියෙනවා. එයා ඒ විදියටම මෙතන තියෙනවා. හරි. එතකොට මේ වැඩේදී ඔයාලට මතකයේ තියෙන්න ඕනේ වෙනව නේද? මෙන්න මෙයාගේ සංයුජතාවය සහ සල්ෆේට් වල සංයුජතාවය. ඕක මතක තියෙන්න එපා. මේක ලියාගන්න. හැබැයි මම ඔයාලට කියනවා ওই දෙකම මතක තියෙන්න ඕනේ නැහැ මේ වෙලාවේ. එකක් තිබ්බනම් ඇති. හයිඩ්‍රජන් වල සංයුජතාව මතක තිබ්බනම් ඇතිනේ. මොකද ඔයාලා දන්නවනම් මෙතන හයිඩ්‍රජන් H2SO4 කියන තැන හයිඩ්‍රජන් ධන එකයි කියලා. එහෙනම් ධන එකේවා දෙකක් එක්ක සෙට් වෙනවා නම් අනිත් එක අනිවාර්යයෙන්ම මේ වගේ දෙගුණයක්. ඒ කියන්නේ දෙකක් වෙන්න ඕනේ ධනවල විරුද්ධ පැත්ත ඍණ වෙන්න ඕනේ. එහෙම අපිට හිතලා උපකල්පනය කරලා මේක හදලා ගන්න පුළුවන්. SO4 කියන එක. හරි. ඉතින් මතක තියන්න දැන් ඕවා උගන්ලා තියෙන්නේ ඒ තැන්වලදී විතරක් ඒ අදාළ පාඩමේ විතරක් භාවිතා කරන්න නෙමෙයි පුතේ. මුළු විෂය නිර්දේශයටම මේව ඕනේ වෙන නිසා. හරි. රයිට්. තුන්වෙනිය. නයිට්‍රික් අම්ලය HNO3. හරි. දැන් මේක ලේසි වෙයි. කොහොමද මේක අයනීකරණය වෙන්නේ කියන එක ලියා ගන්න එක. HNO3. HNO3 විඝටනය වෙන්නේ කොහොමද? H ධන සහ NO3 ඍණ අයන විදියට H ධන සහ NO3 ඍණ අයන විදියට මේකේ ඍණ චුට්ටක් ඈතින් වගේ මුද්‍රණය වෙලා තියෙන්නේ. ඒක ටික ළඟින් දාගන්න. ඔයාලා ලියනකොට ඒක ළඟින් ලියාගන්න. මම ටික ළඟින් දැම්ම මේ ඍණ ලකුණ. H ධන සහ NO3 ඍණ අයන විදියට තමයි මේක අයනීකරණය වෙන්නේ. එහෙනම් ඔය තමයි පුතේ අපිට මුණ ගැහෙන ප්‍රබල අම්ල ත්‍රිත්වය. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, සල්ෆියුරික් අම්ලය සහ නයිට්‍රික් අම්ලය. හොඳයි. ප්‍රබල ඒවා තියෙනවනේ ඊට පස්සේ දුබල ඒවා තියෙන්නත් එපා. හරි. දෙවෙනි වර්ගය තමයි දුබල අම්ල. එහෙනම් දැන් අපි අම්ල දෙකකට බෙදාගත්තා. එකක් ප්‍රබල අම්ල. ප්‍රබල අම්ල කිව්වේ මොනවටද? ජලීය ද්‍රාවණයකදී පූර්ණ වශයෙන් අයනීකරණය වෙන ඒවාට. දුබල අම්ල කියලා අපි දැන් කියනවා ජලීය ද්‍රාවණයකදී භාගිකව අයනීකරණය වෙමින්. හරි කොහොමද භාගිකව අයනීකරණය වෙමින්. ඒ කියන්නේ භාගයට තේම සිංහලෙන් කිව්වොත්. භාගික අයනීකරණය වෙමින් H ධන උදාහරණ අම්ල දුබල අම්ල ලෙස හඳුන්වනු ලැබේ. හරි. වාන නිදසුන් දීලා තියෙනවා ඇසිටික් අම්ලය, කාබොනික් අම්ලය සහ ෆොස්ෆොරික් අම්ලය. දැන් ෆොස්ෆොරික් අම්ලය නම් මෙයා. එයා ඉතින් ඔයාලට විද්‍යාගාරයේ තමයි පුතේ හම්බ වෙන්නේ. වෙන තැන්වලදී හම්බ වෙන්නේ නැහැ. හරි. හැබැයි අනිත් දෙන්න ඉන්නවනේ. ඇසිටික් අම්ලය සහ කාබොනික් අම්ලය කියන දෙන්න. මුන් දෙන්න අපිට හම්බ වෙනවා වෙන තැන්වලදී. හරි. කොහොමද හම්බ වෙන්නේ? ගෙදරදී හම්බ වෙනවා. එහෙම නැත්නම් කඩේදී හම්බ වෙනවා ඇසිටික් අම්ලය. කවුරු විදියටද හම්බ වෙන්නේ? දැන් මේ අවුරුද්දේ ටිකක් අඩුවෙන් පාවිච්චි වෙන්නේ නැත්තේ මොකද අපි මේ අවුරුද්ද කෑවා නේද කට්ටිය? අවුරුදු කාලානේ හදාගත්තේ. ඒ නිසා මේ අවුරුද්දෙත් හම්බ වෙන්නේ නැති. ගිය අවුරුද්දේ වැඩි හම්බුන්නේ නැහැ මෙයාව. හරි. ඇසිටික් අම්ලය කියලා කියන්නේ විනාකිරි කියලා අපි හඳුන්වන ද්‍රව්‍යය. විනාකිරි කියන්නේ 100ට 4ක ඇසිටික් අම්ල ද්‍රාවණයක්. එහෙනම් විනාකිරි කියන්නේ ඇසිටික් අම්ලයට සූත්‍රය ඔබ මතක තබාගත යුතුමයි CH3COOH මේ සූත්‍රය ඔබට මේ වෙනකොට මතක තියෙන්න ඕනේ පුතේ. හරි. එතකොට දෙවෙනියට ඉන්නවා කාබොනික් අම්ලය H2CO3 H2CO3 දැන් CO2 කාබන් ඩයොක්සයිඩ් නේ.
එතකොට මේ H2CO3 හැදිලා තියෙන්නේ මොනවා වෙලාද? H2O සහ CO2 එකතු වෙලා තමයි මෙයා හැදෙන්නේ. H2O සහ CO2 එකතු වෙලා ඔයාලට පෙනෙයි ඒක. දැන් H2CO3 නේ තියෙන්නේ. මම මේ මැද හරියන් ලියන්නම්කෝ. H2O එක්ක එකතු වුණොත් CO2 බලන්නකො මොකද්ද හැදෙන්නේ කියලා ඇත්තටම. H දෙකක් තියෙනවා. අපි මේ දෙක දානවා මුලටම. ඊට පස්සේ මෙතන CO2ත් එක්ක මේ O එකතු වුනහම CO3 හැදෙනවා. හරි නේද? H2CO3 හැදෙන්නේ එහෙමනේ. එහෙනම් කාබොනික් අම්ලය කියලා කියන්නේ පුතේ කාබන් ඩයොක්සයිඩ් වායුව ජලයේ දිය වෙලා හැදෙන එකට. කාබන් ඩයොක්සයිඩ් ජලයේ දිය වෙලා තමයි කාබොනික් අම්ලය හැදෙන්නේ. අපි එයාව සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනවා සෝඩා වතුර විදියට. බීලා ඇතිනේ මං හිතන්නේ. හරි. සෝඩා වතුර බීලා නැති වුණාට සෝඩා වතුර සමහරලාට ඔයාලා බීලා නැතුව ඇති. සෝඩා වතුර ඔයාලා බීලා නැතුව ඇති සමහරට. හැබැයි ඒකට තව කිමිකල් ಜಾති දාලා වෙන වෙන රසකාරක වර්ණක දාලා හදන වෙනත් සිසිල් බීම් වර්ග බීලා තියෙනවනේ. ඔය සිසිල් බීම් වල තියෙන ප්‍රධානම මූලිකම ද්‍රව්‍ය වෙන්නේ කාබොනික් අම්ලය නැත්තම් එයාලා ගහනවා. ඉතින් කාබොනික් අම්ලය කියලා ගැහුවාම මිනිස්සුන්ට අවුල්නේ. ඒ කියන්නේ මිනිස්සු අතට ගන්නකොට මේක නිකන් ඇසිඩ් එකක් වගේ මේක ગેස්ට්‍රයිටිස් සඳහා හේතු වෙයිද කියලා නිකන් මිනිස්සුන්ට හිතෙනවනේ. ඒ හිතන එක වළක්ව ගන්න එයාලා ඉතින් ගහනවා කාබොනේටඩ් වෝටර් කියලා. කාබොනේටඩ් වෝටර් කියලා කියන්නේ කාබන් ඩයොක්සයිඩ් දිය කළ ජලය. ඉතින් අපි හිතා ගන්න ඕනේ කාබන් ඩයොක්සයිඩ් ජලය දිය වුණාම හැදෙන්නේ කාබොනික් අම්ලය තමයි. ඒ කියන්නේ සෝඩා සාමාන්‍ය සෝඩා බෝතලේ තියෙන සෝඩා වතුර කියන්නේ ඒකනේ. හරි. ඒතකොට මේකේ තියෙන්නේ කාබොනික් අම්ලය. මේ කාබොනික් අම්ලය උදරයේ ආම්ලිකතාව සඳහා එමේ හේතු වෙන්නේ නැහැ පුතේ. හරි. ඒකත් මතක තියාගන්න. ඒ කියන්නේ ગેස්ට්‍රයිටිස් හැදෙන්නේ මේක හේතුවක් නෙමෙයි. ඒකට හේතු තමයි මේ කාබොනික් අම්ලය නැත්නම් H2CO3 කියන සංඝටකය. මෙයා අපේ ශරීරය තුළට ගියත් නැතත් මම කියන්නේ මෙයා සාමාන්‍ය තත්ත්වයට හිටියත් බාහිර පරිසරයෙන් ශක්තිය උකහාගෙන නැත්නම් පොඩ්ඩක් යන්තම් තාපය ටිකක් උරාගෙන ටක් ගාලා මේකේ කාබන් ඩයොක්සයිඩ් ටික වෙන් වෙලා යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බීම් බෝතලයක් කැරියහම හෝ ගාලා බුබුලු දාන්නේ. ඒ පිට වෙන කාබන් ඩයොක්සයිඩ්. සෝඩා බෝතලයක් කැඩුවා වගේ කියන්නේ අපි. සෝඩා බෝතලේ කඩනකොට හෝ ගාලා බුබුලු දාලා පිට වෙලා යනවා කාබන් ඩයොක්සයිඩ්. ඒකේ කාබන් ඩයොක්සයිඩ් ටික ඔක්කොම ගියොත් එහම ඉතුරු වෙන්නේ වතුර විතරයි. හැබැයි ඔක්කොම යයිද නැද්ද කියන එක ප්‍රශ්නයක්. එතන අපි ඕවා හඳුන්වන්නේ දැන් ඔය කාබොනික් අම්ලය පදනම් කරගෙන කරන නිෂ්පාදන නැත්නම් කාබොනේටඩ් වෝටර් දාලා හදාගන්න බීම වර්ග අපි හඳුන්වන්නේ සිසිල් බීම කියලානේ. හරි. මේවා මම කලිනුත් කියලා ඇති. මම පොඩි කාලේ මට මතකයි පුතේ මම සිසිල් බීම කියලා මේ හිතාගෙන හිටියේ සිසිල් කම්පැනි එකෙන් හදන ඒවා. සිසිල් බීම කියලා සිසිල් කියලා සමාගමක් තිබුණා මේ ඔය විශ්වවිද්‍යාලවට ආසන්නයේ තිබුණේ. ඉතින් මං හිතන්නේ රයිට් ඒගොල්ලෝ හදන ඒවා තමයි සිසිල් බීම කියලා. පස්සේ තමයි දැනගත්තේ එයාලා හදන්නේ පැණි බීම කියලා. හරි. සිසිල් කම්පැනි හැදුවේ පැණි බීම. එයාලටත් වැරදිලා මං හිතන්නේ. මේ අපි බොන බීම වර්ග දෙකක් තියෙනවා පුතේ. එකක් සිසිල් බීම අනිත් එක පැණි බීම. පැණි බීම කියලා කියන්නේ අධික සීනි සාන්ද්‍රණයක් සහිතව හදන අපි සාමාන්‍යයෙන් පළතුරු බීම කියන වචනය පාවිච්චි කරන්නේ. පළතුරු බීම කියනකොට ඔය ඇති පළතුරක් නැහැනේ. හරි පළතුරු බීම කියලා කියනවා. ඒතර ඒ පළතුරු බීම වල මම හිතන්නේ මම දන්න ධර්මින් වැඩි වශයෙන්ම තියෙන පළතුර වෙන්නේ මික්ස් ෆෘට් එකේ නා. මිශ්‍ර පළතුරු බීම තියෙනවා, මිශ්‍ර පළතුරු කෝඩියල් තියෙනවා, මිශ්‍ර පළතුරු ජෑම් තියෙනවානේ. ඔය මික්ස් ෆෘට් කියන එකට ගන්න ප්‍රධානම ද්‍රව්‍යයක් තමයි වරක. නැත්නම් ඉදුණු කොස්. හරි හොඳ පළතුරක්නේ. දැන් ඕක මෙච්චර කල් වල හිතුවේ නැත්තම් දැන් අදින් පස්සේ නිකන් මිශ්‍ර පළතුරු බීම බෝතලයක් ඇරලා බොන්න කලින් නහයට තියලා අං කරලා බලන්න ආනේ මේ ඉදෙන කොස් ගෙඩියේ සුවඳ නෙමෙයි දෙන්නේ කියලා. එතකොට තේරෙයි මේ කියන කාරණේ කියන්නේ. හරි. ඔය වරක බීම ඉතින් කිව්වොත් නිකන් අවුල් බොන්න හිතෙන්නේ නැහනේ. ඒ නිසා අපි ඒක මික්ස් ෆෘට් කියලා හදාගමු. නම දාලා කමන්නේ නැහැ. එතකොට සිසිල් බීම කියන්නේ ඒව. එතකොට ඒ පළතුරු විෂ තියෙනවා. හැබැයි අධික සීනි සාන්ද්‍රණයක් එක්ක. ඒ නිසා සිසිල් බීම හේතුවක් වෙනවා දිය වැඩියාව සඳහා. සිසිල් බීම විතරක් නෙමෙයි මේ සොරේ. මේ පැණි බීම. හරි. හරි. ඒතකොට මම කිව්වේ සිසිල් බීම කියන්නේ මේ සිසිල් බීම කියන්නේ කාබනික් අම්ලය අඩංගු කරලා තියෙන්නේ. ඒතකොට මේකෙදි වෙන්නේ
රත් වීම නිසා එතකොට සිසිල් බීම වලදී වෙන්නේ පුතේ මේ කාබනික් අම්ලය අපේ උදරය තුලට ගියාට පස්සේ ඒක විඝටනය වෙනවා. ඒ කියන්නේ ඒක අයනීකරණය වෙනවා. වෙලා ඒකේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික පිට වෙන්න පටන් ගන්නවා. ඒකනේ සාමාන්‍ය මේ කූල් ඩ්‍රින්ක් එක නැත්නම් සිසිල් බීමක් බිව්වට පස්සේ අර නැවත උගුරට එන ගතියක් තියෙන්නේ. ඒ උගුරට එන්නේ ඒකේ තිබෙන කාබන් ඩයොක්සයිඩ් ටික. එහෙම ආවම තමයි අපේ දෙහය සිසිල් වෙන්නේ. ඒතකොට ඒකට සිසිල් බීම නැත්නම් කූල් ඩ්‍රින්ක්ස් කියන වචනේ පාවිච්චි වෙන්නේ ශීතකරණය දාලා සිසිල් කරපු නිසා නෙමෙයි. හරි. ඒක ශීතකරණයේ තිබ්බත් නැතත් ඒක සිසිල් බීමම තමයි. ඒකට සිසිල් බීම කියලා කියන්නේ ඒ මගින් දේහය සිසිල් කරන නිසා. දැන් එතකොට කෙනෙක් කියනවා එහෙනම් සිසිල් බීම බොන එක හොඳයි කියලා. හැබැයි ඒක හොඳයි කියන්නේ නැහැ. ඒක මත තියන්න. ඒක ඊටාම අහිතකර පුරුද්දක්. පුරුද්දක් වශයෙන් සිසිල් බීම පානය කරන එක ඊටාම අහිතකර පුරුද්දක්. ඒ නිසා ඒකට හුරු වෙන්න එපා. ඒක හොඳ නැහැ කියන එක මතක තියාගන්න. හැබැයි ඒකෙන් වෙන්නේ අර කාර්යය. එහෙනම් සිසිල් බීමක් කියන්නේ කූල් කරපු හින්දා නෙමෙයි කියන එකත් මතක තියාගන්න. හරි. ඒකේ ප්‍රධානම ද්‍රව්‍ය වෙන්නේ කාබොනික් අම්ලය. ඒතර පොස්පොරික් අම්ලය ගැන මට එහෙම කියන්න බෑ. මොකද පොස්පොරික් අම්ලය කියන එක විද්‍යාගාරය තමයි සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නේ. එදිනදා ජීවිතේ අපිට එහෙම මුණ ගැහෙන එකක් නෙමෙයි විද්‍යාගාරයේ හැරුණාම. ඒ නිසා මේවා වෙන්නේ එහෙනම් භාගික වයනීකරණය. ඔන්න දැන් වැදගත් ආයසරයක්. මොකද්ද මේ භාගික කියන කතාවෙන් කියවෙන්නේ? භාගික වයනීකරණය කියන්නේ. භාගික කියන්නේ මොකක්ද? භාගයට අයනීකරණය වෙනවා. භාගයට අයනීකරණය වෙනවාම කියන එකත් නෙමෙයි මේක හරිම තේරුම ගත යුත්තේ. දැන් අපි සාමාන්‍යයෙන් දන්නවනේ සමීකරණයක් ලියනකොට ලියන සිස්ටම් එකක් තියෙනවනේ. අපි සමීකරණයක් ලියනවා ප්‍රතික්‍රියක දාලා එක පැත්තකට ඊතලයක් දාලා ඊතලයේ කෙළවරේ දානවනේ ඵල. එතකොට මේකේ තේරුම ප්‍රතික්‍රියක ටික ඵල බවට පත් වෙන බව. හැබැයි පුතේ අපිට බෑ මේ දුබල අම්ල සම්බන්ධයෙන් ඔය විදිහට සමීකරණය ලියන්න. දුබල අම්ල සම්බන්ධයෙන් අපි සමීකරණය ලියන්නේ මෙන්න මේ විදිහේ ඊතල ද්විත්වයක් යොදාගෙන. හැබැයි මේ දෙකම අර්ධ ඊතල. ඊහිසෙන් භාගයයි තියෙන්නේ. දෙපැත්තට දානවා. ඒ කියන්නේ ඊතලේ දෙකට කපලා දෙපැත්තට හැරෙවුවා වගේ. හරි ඔයාලට පේනවනේ. ඒතර එහෙම දාන්නේ ඇයි? මේකෙදි සිද්ධ වෙන්නේ මේ තියෙන ප්‍රතික්‍රියක විදිහට තියෙන අම්ලය අයනීකරණය වෙනවා. වෙලා H ධන මුදාහරිනවා. ඒ අතරෙම ඒ කියන්නේ ඒ ක්‍රියාවලිය වෙනවා ඉදිරි ප්‍රතික්‍රියාව වෙනවා. වෙන අතරෙම ඒ හැදෙන ඵල දෙක එතන තියෙන H අයනය සහ අනිත් අයනය එකට එකතු වෙලා නැවත අර තිබුණ අම්ල අණු හැදෙන්නත් පටන් ගන්නවා. අපි හිතුවොත් එහෙම ඇසිටික් අම්ල අණු මේ පැත්තේ තියෙනවා කියන මිලියනයක්. හරි. මිලියන එකක් ඇසිටික් අම්ල අණු තිබුණොත් ඒ මිලියනය ප්‍රතික්‍රියා වෙන්න නැත්නම් විඝටනය වෙන්න පටන් ගන්නවා. බිඳ වැටෙන්න පටන් ගන්නවා. බිඳ වැටිලා මේ පැත්තේ H ධන සහ අනිකුත් සංඝටකයන් මේ පැත්තේ හැදෙනවා. හරි. හැදෙනකොට මිලියන මේ වැඩේ වෙන්න කලින් දැන් අපි හිතුවා ඔක මේ මිලියන භාගයක් ඒ කියන්නේ ලක්ෂ 5ක් විතර වුණා කියලා. ඊට පස්සේ තව ලක්ෂයක් වෙනවා ලක්ෂ 6ක් වෙනකොට හරි ලක්ෂ 6ක් මේ පැත්තේ හැදෙනකොට මේවා ඒකෙන් ලක්ෂයක් ආපු සැරයක් එකතු වෙලා අර ඇසිඩික් අම්ලය බවට පත් වෙන්න පටන් ගන්නවා. එතන මේක සමානව බෙදිලා තියෙනව නෙමෙයි මේ කියන්නේ. හැම වෙලෙම මේ වැඩි වෙනවා. ඇසිඩික් අම්ල අණුව අයන බවට පත් වෙනවා අයන ඇසිඩික් අම්ල බවට පත් වෙනවා. ඇසිඩික් අම්ලය අයන වෙනවා අයන අම්ල වෙනවා. එතකොට මේ වැඩේ දෙපැත්තටම වෙමින් පවතින නිසා තමයි අපි කියන්නේ භාගිකව අයනීකරණය වෙනවා කියලා. කොයි වෙලේ බැලුවත් පුතේ තියෙන අම්ල අණු සංඛ්‍යාවෙන් අඩක් විතරක් තමයි අයනීකරණය වෙලා තියෙනවා අපිට පේන්නේ. ඉතුරු අඩ ඒ විදිහටම අම්ලයේ විදිහටම තියෙනවා. හරි. ඒ නිසා තමයි අපි කියන්නේ භාගිකව අයනීකරණය වෙනවා. ඒ නිසා අපි කියනවා මේවට දුබල අම්ල කියලා. හොඳයි. අපි එන ඊගාවට යමු. ඊගාව ගැන කතා කරමු. අපිට මෙතෙන්දී ඕන වෙනවා පුතේ මේ කියන අම්ලවල ಗುಣ ගැන කතා කරන්න. ලක්ෂණ ගැන කතා කරන්න. හරි. ඒතර මෙතන අපි කතා කරනවා අම්ලවල ಗುಣ සම්බන්ධයෙන්. හරි. ඔයාලට ඔයාලට පෙළපොතේ තියෙනවා ඒ සම්බන්ධයෙන් දේවල් ටිකක් මම ඒ ටික තමයි මෙතන සාරාංශයක් විදිහට අරගෙන තියෙන්නේ. හරි. ඒ ටික ඔයාලට බලා ගන්නත් පුළුවන්. එකක් තමයි මේවා තියෙනවා විකාදක ගුණය කියලා එකක්. හොඳයි මම කිව්වා පළවෙනි එක විදිහට මේ ආම්ලවල තියෙන ගුණවල මේවා තියෙනවා විකාදක ගුණය කියලා එකක්. හරි මේ විකාදක ගුණය කියලා කියන්නේ පුතේ ලී ලෝහ රෙදි වගේ අජීවී මතු පිටවල් එක්ක ගැටෙනකොට හරි විකාදනයට ලක් වෙනවා. විකාදනයට ලක් වෙනවා. ඒ අතරෙම සමේ තැවරුනහම
තද බල පිලිස්සුම් ඇති කරනවා. තද බල පිලිස්සුම් ඇති කරනවා. හරි. ඒතර මේ ගුණාංගය තමයි අපි කියන්නේ විඝාතක ගුණය. ඒතර ඔයාලට දකින්න පුළුවන් ඔය අම්ල බෝතල් වල සලකුණක් තියෙනවා මේ තැඹිලි පාට උරු පසුබිමක අර ටෙස්ට් ටියුබ් එකකින් බිඳුවක් වැටෙනවා ලී කෑල්ලකට සහ අතට වැටිලා එතන නිකන් අර සිදුරක් හැදෙනවා වගේ එහෙම එකක් තියෙනවා. හරි සලකුණ. ඔයාලට පෙළ පොතේ ඇති එක දාලා බලා ගන්න පුළුවන්. ඒතර ඒ කියන්නේ විඝාතක ගුණය තමයි ඒකෙන් පෙන්වන්න කරන්නේ. හරි. දෙවෙනි ලක්ෂණය තමයි ලාක්ෂණික ඇඹුල් රසයක් තිබීම. මතක් කරගන්නකො දෙහි විනාකිරි සියඹල නැත්නම් තක්කාලි මේ හැම එකකම අම්ල අඩංගුයි. ඒ නිසා තමයි ලාක්ෂණික ඇඹුල් රසයක් තියෙනවා කියලා කියන්නේ අපි අම්ලවලට. නමුත් මතක තියාගන්න බැරි වෙලාවත් විද්‍යාගාරයේ අම්ලවල රස බැලීම නොකළ යුතුයි කියන එක. ඒක අතිශය වැදගත්. හරි. පොතේ දාලා තියෙනවා වෙනම සැලකිය යුතුයි කියලා. මම කියන්නේ එහෙම නෙමෙයි දාන්න තිබුණේ ඔක. ඔක රතු පාටින් හයිලයිට් කරලා දාන්න තිබුණේ. හරි. නෑ අපි දන්න විද්‍යාත්මක සාක්ෂරතාවයක් තියෙනවා 11 වසරට එන දරුවන්ට. ඒ නිසා තමයි මේ වගේ නිකන් සරලව දාලා තියෙන්නේ. ඔයාලට යම් කිසි දැනුමක් තියෙන බව තේරුම් අරගෙන තියෙන නිසා. හරි. රයිට්. තුන්වෙනි එක තමයි ලෝහ ඒ කියන්නේ මැග්නීසියම් වගේ ලෝහ සමග ප්‍රතික්‍රියා කර ලෝහයේ ලවණය සහ හයිඩ්‍රජන් වායුව සාදනවා. ලෝහයේ ලවණය සහ හයිඩ්‍රජන් වායුව සාදනවා. මතක තියාගන්න පුතේ මේ අම්ලවල ලක්ෂණයක් තමයි ලෝහ සමග ප්‍රතික්‍රියා කිරීමෙන් හයිඩ්‍රජන් සෑදීම. ඒ වගේම ලෝහවල ලක්ෂණයක් තමයි අම්ල සමග ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රජන් සෑදීම. එකම කාරණේ අපි දෙපැත්තට කියන්නේ. හරි ලෝහවල ලක්ෂණ කතා කරනකොට එතෙන්දි කියනවා ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රජන් නිදහස් කරයි කියලා. අපි අම්ලවල ගුණාංගයක් විදිහට කියනවා ලෝහ සමග ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රජන් නිදහස් කරයි කියලා. ඒතකොට මෙතන ඔයාලට තියෙනවානේ සමීකරණයක් දීලා අසම්පූර්ණ එකක්. ඒක අපි සම්පූර්ණ කරොත් මැග්නීසියම් 2ක් HCl එක ප්‍රතික්‍රියා වුණාම හැදෙනවා. මට මෙතන ලියා ගන්න පුළුවන් වුණොත් හොඳයි. පොඩියට ලියන්න අමාරුයි. MgCl2 ජලීය ද්‍රාවණය සහ H2 වායුව. හරි. ඔක තුලිතයි ඈ. MgCl2 ජලීය ද්‍රාවණය සහ H2 වායුව වලට තමයි පත් වෙන්නේ. හරි. ඊළඟට කියනවා කාබනයට බයිකාබනයට සමග ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් නිපදවීමත් මේකේ තියෙන ගුණාංගයක්. හරි දැන් උදාහරණයක් විදිහට දීලා දෙනවා කැල්සියම් කාබනේට් එක්ක HCl ප්‍රතික්‍රියාව. කැල්සියම් කාබනේට් එක්ක HCl ප්‍රතික්‍රියා කරාම කැල්සියම් ක්ලෝරයිඩ් හැදෙනවා. CaCl2. කැල්සියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණය හැදෙනවා. ජලය හැදෙනවා. ඒත් එක්කම කාබන් ඩයොක්සයිඩ් හැදෙනවා. ඒක අම්ලවල ගුණාංගයක් විදිහට අපි සලකනවා. කාබනේට හෝ බයිකාබනේට සමග ප්‍රතික්‍රියා කරලා කාබන් ඩයොක්සයිඩ් වායුව සාදන එක. හරි. ඊළඟ ගුණාංගය තමයි අම්ල බස්ම සමග ප්‍රතික්‍රියා කර ලවණ සහ ජලය සාදනවා. අම්ල බස්මත් එක්ක ප්‍රතික්‍රියා කරලා ජලය සහ ලවණ සෑදීම සිද්ධ කරනවා. අම්ල බස්ම සමග ප්‍රතික්‍රියා කර ජලය සහ ලවණ සාදනවා. ඊළඟ ගුණාංගය විදිහට තියෙනවා නිල් ලිට්මස් වල වර්ණය රතු පැහැයට හරවනවා. හරි නිල් ලිට්මස් වල වර්ණය රතු පැහැයට හරවනවා. ඕවා තමයි අම්ලවල ගුණාංග වෙන්නේ. හොඳයි ඊගාට අපි බලමු අම්ල කීපයක භාවිත අවස්ථා. දීලා තියෙනවා හයිඩ්‍රොක්ලොරික් අම්ලය. හයිඩ්‍රොක්ලොරික් අම්ලය භාවිතා කරනවා වාහනේ භාණ්ඩවල මල ඉවත් කිරීමට. හරි වාහනේ භාණ්ඩ මල බැඳලා තියෙනවා නම් මේ මල බැඳුණු මල දේවල් ටික අයින් කරලා දාන්න. නැත්නම් මල අයින් කරලා දාන්න. හරි. ඒ ටික සෝදා හරින්න පුළුවන් හයිඩ්‍රොක්ලොරික් අම්ල HCl දැම්මට පස්සේ HCl දාලා වාහනේ භාණ්ඩ වල මල ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ආහාර තාක්ෂණයේදී අස්තිමය කොටස් වලින් ජෙලටින් සාදා ගැනීමට. හරි මම සාමාන්‍යයෙන් ළමයින්ට 6 7 පන්ති වල ඉඳන් කියනවා ජෙලි හදන්න මෙහෙමයි ජෙලටින් වලින් හදන්නේ ජෙලටින් හදන්නේ මෙහෙමයි කියලා. මතක තියාගන්න පුතේ ජෙලටින් හදන ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි සත්ව අස්ථි. සත්ව අස්ථි කිව්වහම ඉතින් කුකුල් අස්ථි ගන්න බෑනේ. ඒවා ටිකක් පොඩි. නේ කුකුල් අස්ථි අන්ත එහෙම ගන්නත් බෑ. මොකද කුකුල් අස්ථි පිටින් විකුණන්නේ. ඒතකොට මේකට ගන්න පුළුවන් වෙන්නේ ගොඩක් වෙලාවට ගවයින්ගේ තමයි ගොඩක් වෙලාවට අස්ථි ගන්න පුළුවන්. හරි. ගවයින්ගේ අස්ථි ගන්න පුළුවන්. ඒ වගේම ඌරන්ගේ අස්ථි ගන්න පුළුවන්. හරි. එතකොට ඒ නිසා තමයි ඔය සමහර වෙනදසල් වල ඒ කාලේ දැන් නම් හලාල් නැහැනේ හලාල් තිබුණ කාලේ
මුස්ලිම් ජාතිකයෝ යාලා පරිභෝජනය කරේ හලාල් තියෙන ජෙලටින් වර්ග විතරයි. ඒ හලාල් තියෙනවයි කියන්නේ ඌරගේ තියෙන අස්ති වලින් නෙමෙයි ඒක හදලා තියෙන්නේ. හලාල් නැහැ කියන්නේ ඒක හදනකොට ඌරගේ අස්ති සහ හරකුන්ගේ අස්ති ඔය හැම එකක්ම පාවිච්චි කරලා තමයි ඒක හදලා තියෙන්නේ. හරි. විශේෂයෙන්ම කුර සහ අස්ති භාවිතා කරනවා ජෙලටින් නිෂ්පාදනයට. එතකොට මේ අස්ති මේ කොටස් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයත් එක්ක අම්ලයේ ගිල්ලවලා තියලා එමගින් හදාගන්න දේවල් අරගෙන තමයි ජෙලටින් හදාගන්නේ. එතකොට ජෙලි වල තියෙන්නේ ජෙලටින්. හරි ජෙලටින් කියලා කඩේ තියෙනවා ඔයාලා දැකලා ඇති ඔය ආහාර වර්ග හදන්න සමහරවිට පාවිච්චි කරනවානේ මේ නිවෙස් වලට ගේනවා ජෙලටින් කියලා වෙනම පැකට් තියෙනවා. ඒ වගේම අපි හැමෝම දන්න දෙයක් තමයි ජෙලි. හරි ජෙලි පැකට් තියෙනවානේ. ඒතකොට ජෙලි වල තියෙන්නේ ජෙලටින්ම තමයි. ඒ කියන්නේ ජෙලි හදලා තියෙන්නේ OMයි. හැබැයි සියලුම වර්ග නෙමෙයි. මම එකක් කියන්න ඕන නැත්නම් ඒක අසාධාරණයක් වෙනවා. දැන් ජෙලි කන්න කැමති අයට සමහරවිට මේ කියපු කාරණාත් එක්ක ජෙලි කෑම එපා වෙන්නේ නැති මේ හරක් කුරයි හරක් අස්ති මේ ඌරු කටුයිද මේ අපි කන්නේ කියලා. හරි එහෙම හිතන්න ඕනේ නැහැ. මොකද එහෙම ඔයාලා සත්ව කොටස් පරිභෝජනය කරන්න අකමැති නම් කැමති නම් ඒවා කෑවට කමක් නැහැ. ඒවට අකමැති අය ඉන්නවනේ. හරි. එහෙම අයට වෙනම වර්ගයක් තියෙනවා. ඔයාලා දැකලා ඇති වෙළඳපොලේ තියෙන ක්වික් සෙට් කියලා එකක්. හරි. ජෙලි වල තියෙනවා ක්වික් සෙට් කියලා එකක්. ඒක ශීතකරණයක තැබීම අවශ්‍ය නොවේ කියලා ගහලා තියෙනවා. ශීතකරණයක නැතුව ජෙලි එක හදලා නිකන් තියලා තිබ්බාම ඒක සෙට් වෙනවා. අනිත් ඒවා එහෙම සෙට් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔය අස්තිමේ කොටස් දාලා හදන ජෙලි එක ශීතකරණයක තිබ්බේ නැත්නම් සෙට් වෙන්නේ නැහැ. හරි. හැබැයි අර ශාක ද්‍රව්‍ය වලින් පමණක් නිෂ්පාදනය කරන ජෙලි එකක් තියෙනවා. ඒක තමයි ක්වික් සෙට් කියලා කියන්නේ. ඒක ශීතකරණයෙන් පිටදී සෙට් වෙනවා. හරි. ඉතින් ඒක මම හිතන්නේ ඔයාලගේ ප්‍රශ්න වලට විසඳුමක් වෙයි සමහරවිට. right. ඊගාක රාජාම්ලයේ සෑදීමට. රාජාම්ලය කියලා කියන්නේ පිළිවෙලින් 1:3 අනුපාතයට සාන්ද්‍ර නයිට්‍රික් අම්ලය හා සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මිශ්‍ර කරලා හදන එක. ඒතර මේකෙට පුළුවන් රත්රන් ප්ලැටිනම් වගේ ලෝහ දිය කරන්න. හරි රත්රන් ප්ලැටිනම් වගේ ලෝහ දිය කරන එක වැදගත් වෙන්නේ ඇයි කියලා ඔයාලට හිතෙන්නේ මේ ලෝහ දිය කරගන්න ඕනේද කියලා. ලෝහ දිය කරගන්න වෙනවා පුතේ. සමහර වෙලාවල් වලදී. සමහර වෙලාවලදී ලෝහ දිය කරගන්න වෙනවා. හැබැයි මේක උපක්‍රමිකව භාවිතා කරනවා යම් කාලයක් තිබුණා. ඔය අපි දන්නවා මේ සාමාන්‍ය නිවෙස් වලට එනවා විවිධ වෙළඳ කණ්ඩායම්. මේ වෙළඳ එනවා ඉන්දියානු ජාතිකයෝ ආව කාලෙකදී ලංකාවේ යාලා ඇවිල්ලා මේ ස්වර්ණාභරණ සම්බන්ධයෙන් තමයි යාලා වෙළඳාම් කරේ. ඒතර යාලා ඇවිල්ලා ගෙවල් වල ඔය දැන් එන්නේ දවල් වරුවේ. ඒතර දවල් වරුවේ ඇවිල්ලා ගෙවල් වල ඉන්න අයගේ ඒතර ගෙවල් වල ගොඩක් වෙලා ගෘහණියෝ විතරනේ ඉන්නේ. ගෘහණියන්ගේ කනේ කරේ තියෙන රත්රන් බඩු ඇත්තටම රත්තරනින් නෙමෙයි හදලා තියෙන්නේ කියලා ඒක පරීක්ෂා කරලා දෙන්නම් කියන කතාවක් එහෙම කියලා. හරි. එයාලා කියනවා මේ නෝනා මහත්තයා මේක ඕක නම් රත්තරන්ද කියලා අහනවා. ඒතකොට කියනවා ඕ මේ මහත්තයා ගෙනත් දුන්නේ මේ අපේ මේ වෙඩින් එකට දාපු මාළේ නෙමේ කියනවා. කියනවා අනේ බලන්නකො නේද මහත්තයාව කවුරු හරි රවට්ටලා වගේ පේන්නේ. ඕක නම් රත්තරන් වෙන්න බෑ නෝනා. අපි මේ රත්තරන් එක්ක උපන්දා ඉඳන් වැඩ කරන මිනිස්සු කියලා එහෙම පොඩි ටෝක් එකක් දාලා කරලා නෝනාට ෂුවර් නැත්නම් ඔක දෙන්න අපි බලමු. අපි බලමු ඕක රත්තරන්ද කියලා. රත්තරන් නම් මේවා දිය වෙන්නේ නැහැ කියලා යාලා ගාව තියෙන එකක් යාලා මේ ද්‍රාවණයක් තියෙනවා බෝතලයක. ඒකට යාලා ගාව තියෙන රත්තරන් බඩුවක් කියලා දාලා පෙන්නනවා. මේ බලන්න මේ ඔරිජිනල් රත්තරන් මේවා දිය වෙන්නේ නැහැ කියලා. රත්තරන් නම් මේකට දාන්න බය වෙන්න ඕනේ නැහැ නෝනා. බය නැතුව දාන්න රත්තරන් නම් මොකුත් වෙන්නේ නැහැ කියනවා. ඉතින් අනේ අර අපේ අම්මලා එහෙම ඕක ගලවලා දානවනේ. මේ බලන්න දෙනවා රත්තරන්ද කියලා බලන්න. දාන්නහම සහ මුලින් දිය වෙලා යනවා. සමහරවල් කළු පාට මොනවා හරි චුට්ටක් ඉතුරු වෙනවා. අර ඒකත් එක්ක කලවම් කරලා තියෙනවනේ 100%ක් මේ තඹ ඒ ටික ඉතුරු වෙනවා. රත්තරන් ටික දී වෙලා යනවා. ඒතර කියනවා අනේ නෝනා ඒක රත්තරන් නෙමෙයි. ඒකයි දිය උනේ. දැන් මොකද කරන්නේ? හරි දැන් මාළෙත් නැහැ. ඉතින් නෝනාට එහෙමයි කියලා මාළයක් නැති වෙන්නත් බෑ. ඒක සල්ලි වලට ගත්ත එකක් වෙන්න තියෙන මහත්තයා. මොකද කරන්න කියලා ඉතින් කල්පනා කරලා කමක් නැහැ නෝනා මෙහෙමයි මේ අපිට පොඩි ගාණක් දෙන්න අපි ගාව තියෙන එකක් දෙන්න දැන් නෝනාටත් පාඩුයිනේ මේක පාඩුවක් නුනේ කියලා හිත හදලා තව කීයක් හරි අරගෙන ඒගොල්ලෝ ගාව තියෙන රෝල් ගෝල්ඩ් කියලා කියන රත්තරන් වලින් නොවන විදිහට නිෂ්පාදනය කරපු රත්තරන් ආලේප කරපු එකක් දීලා ෂේප් එකේ මාරු වෙලා යනවා. ගමේ ගියක් ගාන යන්නෙත් නැහැ. ගෙවල් දෙක තුනකට ගියාට අක් ගාලා මාරු වෙලා ගියා. මොකද ඊගාවට කවුරු හරි තැනකින් ලීක් වුණොත් මේ අම්බානකට කණ්ඩ වෙනවා කියලා දන්නවනේ. එහෙම කට්ටියක් ආවා. ඒතොර යාලා පාවිච්චි කරේ රාජාම්ලය. හරි අපේ මිනිස්සු දන්නේ නැහැ. අපේ මිනිස්සු රාජාම්ලය ගැන අහලා නැහැනේ. ඉතින් දෙනවා. දැම්මහම දිය වෙනවා තමයි. දිය වෙන්නේ රත්තරන්.
රත්තරන් හෝ ප්ලැටිනම් වගේ. ඒ කියන්නේ රත්තරන් හෝ සුදු රත්තරන් තමයි ඒක දිය වෙන්නේ. ඒක බාල හින්දා නෙමෙයි දිය වුනේ. ඒ හොඳ හින්දා දිය වුනේ. හරි. දේවල් දිය කරගෙන අරන් ගිහිල්ලා ඒක වාෂ්ප කරාම ඒකේ තියෙන රත්තරන් ටික යාලට ගන්න පුළුවන්. ඒ නිසා රාජාම්ලේ එහෙම මේ මං කියන්නේ රාජාම්ලේ තියෙන වංචනික දේවල් වලට පාවිච්චි කරන්න නෙමෙයි. මං කිව්වේ ඒකේ භාවිතය. අපේ මිනිස්සු දැනන් හිටියේ නැති නිසා. හරි. දැන් ඉතින් ඔයාලා දන්නවනේ. රයිට්. ඒතර මේවා තමයි හයිඩ්‍රොක්ලොරික් අම්ලයේ භාවිතයන්. ඊළඟට සල්ෆියුරික් අම්ලය. ඇමෝනියම් සල්ෆේට්, ට්‍රිපල් සුපර්ෆොස්ෆේට් වගේ පොහොර වර්ග නිපදවීමට සල්ෆියුරික් අම්ලය ඕනේ වෙනවා. හරි පොහොර වර්ග නිපදවීමට සල්ෆියුරික් අම්ලය ඕනේ වෙනවා. දැන් ඔයාලට මතක ඇති දන්නවා ඇති ඔයාලා මේ දවස්වල ඇහෙනවා රසායනික පොහොර තහනම් කරන එක මේක හරි හොඳයි මේක කරන්න ඕනේ නේ. ඔව් රසායනික පොහොර නවත්තන්න ඕනේ. කාබනික පොහොර වලට යමු වෙන්න ඕනේ. කතාව 100%ක් ඇත්ත. හැබැයි කරන්න ඕනේ විදිහ තමයි පොඩ්ඩක් අවුල්. කරන්න ඕනේ විදිහ අවුලක් තියෙනවා. මොකද අපි කරන්න කලින් ඕනම දෙයක් කරන්න කලින් හිතන්න ඕනේ මේකේ බලපෑම් සහ ඒවට අපි ප්‍රතික්‍රියා දක්වන්නේ කොහොමද කියලා. ඒ ගැන හිතලා ඕනේ. එතකොට දැන් ඔය ලොකුවට කෑ ගහන මෙහෙමයි මේ රසායනික පොහොර හොඳ නෑ පොළොවට මේවා එකතු වෙන්න හොඳ නෑ කියන අය යම් කාලයකදී ඔබට මතක නැති වුණාට ඔයාලගේ දෙමාපියෝ දන්නවා ඇති රතුපස්වල ප්‍රදේශයේ එක්තරා රසායනික ද්‍රව්‍ය කර්මාන්ත ශාලාවක් නිසා ප්‍රශ්නයක් ඇති වුණා. එයාලා සල්ෆියුරික් අම්ලය තමයි පොළොවට එකතු වෙන්න ඉඩ හැරලා තිබුණේ. හරි. ඒතකොට ඒක රසායනික පොහොරක් නෙමෙයි ඈ. පොහොර වර්ග නිපදවෙන සල්ෆියුරික් අම්ලය වුණාට ඒක පොහොරක් නෙමෙයි. ඒක ජලයට මිශ්‍ර වෙලා තිබුණා. ඒ නිසා ඒ පැත්තේ මිනිස්සුන්ට ගොඩක් රෝගාබාධ වෙන තත්ත්වයක් තිබුණා. ඒ මිනිසා ඒ කර්මාන්ත ශාලාව වහන්නේ කියලා මිනිස්සු ස්ට්‍රයික් කරා, පිකටින් කරා, උද්ඝෝෂණ කරා. අවසානයේදී උද්ඝෝෂණ මැඩ පැවැත්වීම සඳහා දෙදෙනෙක්ව අමානුෂික ලෙස ඝාතනය වුණා. ගමේ මිනිස්සු දෙන්නේ. ඒ සිද්ධියත් එක්ක ඒ කාලේ ලොකු ආందోලනයක් ඇති වුණා. හරි. හැබැයි අදට රසායනික පොහොර අපි භාවිතා කරනවා. මම කියුවේ ඒක රසායනික පොහොර භාවිතය අනිවාර්යයෙන්ම අපි නවත්තන්න ඕනේ තමයි. ඒක ක්‍රමිකව කළ යුතු දෙයක්. මොකද මිනිස්සුන්ගේ බඩගින්න ඔය හැම දෙයකටම වඩා ප්‍රබල වෙනවා. මිනිස්සුන්ගේ බඩගින්න කියන එක ලංකාවට දැනෙන බඩගින්නක් තියෙන කාලයක්. ඒක ඔයාලා තාම බඩගින්න නැති වුණාට ලංකාවට දැනෙන බඩගින්නක් තියෙනවා. ලංකාවේ මිනිස්සු ගැන කතා කරනකොට එහෙම ඒ නිසා රසායනික පොහොර තහනම් කරන්න කලින් අපි ප්‍රමාණවත් නැත්නම් නිශ්චිත ක්‍රමවේද සකස් කරගෙන ඉන්න තිබුණා මේ දේවල් කරන්න කලින්. එහෙම කරලා සකස් කරලා මේ වැඩේ කරා නම් ඒකේ බලපෑමක් වෙන්නේ නැහැ. අපිට කාබනික පොහොර කියලා පිටරටවල වල කුණු ගෙන්නන්නත් බෑ. හරි. මොකද ජෛව පොහොර කියලා අපිට සුද්ධජීවීන් ගෙන්නන්න බෑ. සුද්ධජීවීන් නානයනේ අපනයනේ සම්පූර්ණයෙන් තහනම් පුතේ. ඒ නිසා අපිට මේකේ ගැටලු ගොඩක් තියෙනවා විසඳ ගන්න ක්‍රමිකව කරන්න ඕන දෙයක්. ඒ ක්‍රමික වෙනස වෙන්න ඕනේ. දැන් අර සමහරවිට අපි වෙනස්කම් වලට කැමති නෑ. හරි. වෙනස්කම් වලට කැමති නෑ. හැබැයි කරන්න ඕනේ වෙනස්කම් කරන්න ඕනේ. මොකද ඔයාලා මතක ඇති ටැබ් දෙන්න ගිහිල්ලා වෙච්ච ප්‍රශ්නේ. ඉතින් ඔයාලට ටැබ් හම්බුනා නම් මෙලහට ඔයාලා හොද්දට ඉගෙන ගන්නවානේ. මේ ප්‍රශ්න නැහැනේ ගොඩාක් ප්‍රශ්න අඩුයිනේ. දැන් අද වෙනකොට ඔයාලට දෙයිනේ කියලා වාසනාව තියෙනවා. හැබැයි වාසනාවේ තරම පේනවනේ පුතේ. මෙතන ළමයි 40ක් විතර ඉන්න ඕනේ අවස්ථාවක 10 දෙනෙක් සම්බන්ධ වෙනවා. හරි 10 දෙනෙක් සම්බන්ධ වෙනවා. ගොඩක් අයට සිග්නල් නැති ප්‍රශ්න තියෙනවා. සිග්නල් නැහැ කියලා මේ ලංකාවේ කොහෙවත් තැනක දුරකථන සමාගම් කවමදාකවත් පාල් බුකින් එකෙන් සමාවිල්ලන්නේ නැහැ අද වෙනකම්. හරි සිග්නල් නැහැ ඒ නිසා සම්බන්ධ වෙන්න බෑ කියලා ඒ සම්බන්ධ වෙනකොට කැඩි කැඩි සම්බන්ධ වෙනවයි කියලා ඒ කැපෙන data ටික නැවත රිකවර් කරලා දෙන්නේ නැහැ යාළුවා. ඒකාධිකාරයක් නොවුනත් ඒකාධිකාරයක් වගේ තමයි. ප්‍රධාන සමාගම් දෙකක් අතර මේක බෙදිලා ගිහිල්ලා තියෙන්නේ. ඔයාලත් මේ සමාගම් දෙකේව පාවිච්චි කරනවා නම් මම ඔයාලට යෝජනා කරනවා. පුළුවන් නම් හෙටම හරි ගිහිල්ලා ඔය එච් අකුරෙන් පටන් ගන්න සමාගමක් තියෙනවා. SIM එකක් අරගෙන බලන්න පුතේ data SIM එකක් ගන්න සිග්නල් හොඳට තියෙයි. හොඳ ස්පීඩ් එකේ ස්ලෝ වෙන්නේ නැතුව අන්තර්ජාල සම්බන්ධතාවය පවත්වාගෙන යන්න පුළුවන් මේ. හරි. ඇඩ් එකක් දැම්මේ නැහැ. මට සල්ලි හම්බෙන්න හින්දා කිව්වා නෙමෙයි. ඇත්තටම ඔයාලගේ දුෂ්කරතාවය දැකලා කිව්වා. හරි. අපි ඊට කතා කරමු. බැටරි ඇසිඩ්. බැටරි ඇසිඩ් කියන්නේ තනුක සල්ෆියුරික් අම්ලය. සාන්ද්‍ර නෙමෙයි තනුක සල්ෆියුරික් අම්ලය. ඒ කියන්නේ බැටරි ඇසිඩ් වලට වඩා සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය ප්‍රබලයි. ඊළඟ සායම් වර්ග ප්ලාස්ටික් ශාලක නිපදවීම සඳහා මේවා භාවිතා වෙනවා. සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය විජලකාරකයක් ලෙස වැදගත් වෙනවා. ඔන්න මොකද්ද මේ විජලකාරකයක් කියලා කියන්නේ? විජලකාරකයක් කියන්නේ පුතේ කොහේ හරි තැනක තියෙන ජලය ටික සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය දාපු ගමන් එයා විසින් ඇදලා ගන්නවා. හරි. සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය විසින් ජලය ටික උරා ගන්නවා. ඇදලා ගන්නවා එයා ගාවට. ඒක ඉතින් ජලය ටික අයින් කරනවා. මේකට හොඳම උදාහරණ තමයි සීනි. සීනි කියන්නේ
සුක්‍රෝස්නේ. ඒතර සුක්‍රෝස් වල තියෙනවා කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. 10 වසරේ පළවෙනි 10 වසරේ පළවෙනි පාඩමේ අපි උගන්වලා තියෙනවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන තමයි ඒකේ තියෙන්නේ. අපි සීනි ටිකක් අරගෙන මේ සීනි ටිකට සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය ටිකක් වැක්කිරුවොත් එහෙම මේක අඟුරු බවට පත් වෙනවා ශනිකව. ඒ කියන්නේ කළු පාට කුඩක් බවට පත් වෙනවා. හරි. නැත්නම් කළු පාට ස්පටිකයක් අඟුරු කැටයක් බවට පත් වෙනවා. එහෙම වෙන්නේ ඇයි? ඒ සීනි වල තිබුණ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුනෙන් හයිඩ්‍රජන් ටික සහ ඔක්සිජන් ටික සියල්ල ජලය බවට පත් වෙලා අර අම්ලය විසින් එයා විතර ගන්නවා. එතකොට ඉතුරු වෙන්නේ කාබන් ටික විතරයි. කාබන් කියන්නේ අඟුරු අලු. එහෙනම් සීනි ටික ශනිකව අඟුරු වෙනවා. කාබන් බවට පත් වෙනවා. හරි. එතකොට මේක සම්බන්ධයෙන් අර ඔයාලා දැකලා ඇති ඔය එක්ස්පෙරිමන්ට් කරන ගොඩක් වෙලාවට මේ සමහර වෙලාවට ප්‍රැක්ටිකල් වලට අපිට කතා කරනවා ඒ වුණාට අපි මේවා ප්‍රායෝගිකව කරන්නේ නැහැ. කරලා බලන්න බැරිත් නැහැ. මේ ඒ වුණාට YouTube එකේම ගොඩක් තියෙනවා මේ වගේ ඒවා මැජික් කියලා. හරි. හැබැයි කෙමිස්ට්‍රි වල මැජික් නෑ පුතේ. කෙමිස්ට්‍රි කියන්නේ මෙහෙම හැම කෙමිස්ට්‍රිම මැජික් තමයි. හරි. මොකද්ද කරන්නේ? වැලි සහ සීනි මිශ්‍රණයක් අරගෙන ඒ වැලි සහ සීනි මිශ්‍රණයට සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය වක් කරනවා. ඒතර අවර්ණ ද්‍රාවණයක් නේ සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය කියන්නේ අවර්ණයිනේ. ඒක නිකන් වතුර වැක්කිරුවා වගේ තමයි. හැබැයි වක් කරනකොට මොකද වෙන්නේ? අරක දිගේ නිකන් අර ණයක් උඩට පෙනේ පුප්පගෙන එනවා වගේ කළු පාටට උඩට මතුවේගෙන එනවා. උඩට හැදි හැදි නිකන් අර ගහක් එක පාට පැලවෙනවා වගේ කළු පාටින් අරකින් හැදෙනවා. ඒ හැදෙන්නේ ඇයි? අර හැදෙන කාබන් ටික සහ ඒකේ තියෙන සිලිකා ටික එකතු වෙලා හරි සිලිකන් කාබනේට් එකක් හැදිලා ඒක අර ස්පටිකයක් බවට පත් වෙලා ඉහළට වර්ධනය වෙනවා. හරි මැජික් නෙමෙයි ඒවා. මේ සල්ෆියුරික් අම්ලයේ තියෙන ගුණාංග එතන පාවිච්චි වෙන්නේ. එතකොට මේ විජලකාරක ගුණයම තමයි ඊගාවකටත් පාලනය කරන්නේ. මොකද්ද? ඊගාව පාවිච්චි කරලා තියෙන්නේ. වායු වියලීම සඳහා අදාළ වායු සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය හරහා බුබුරණය කෙරේ. වායුවක් වියලනය කරනවා කියන්නේ වායුවේ තියෙන ජල වාෂ්ප සහ මුලින් අයින් කරනවා. හරි. දැන් සාමාන්‍ය වායු ගෝලයේ නයිට්‍රජන් තියෙනවනේ. ඔය නයිට්‍රජන් ඒ විදිහටම අරගෙන ඔය අපි ගන්න ආහාර ඇසුරුම් වල පුරවන්න ගත්තොත් මොකද වෙන්නේ කියලා හිතන්නකෝ. දැන් ඔයාලා දන්න කිරිපිටි ඇසුරනේ වායුවක් පිරලා තියෙනවා. කිරිපිටි පැත්තකට දාන්නකෝ. වැඩිපුරම වායුව පුරවලා අපිට වායුව විකුණන්නේ කවුද? අර ටිපිටිප් වගේ වෑනේ. පැකට් එකේ වැඩිපුර තියෙන වාතයනේ. හුලන්නේ තියෙන්නේ. හැබැයි මේ සාමාන්‍ය වායු ගෝලයේ වාතය නෙමෙයිනේ පුතේ තියෙන නයිට්‍රජන් වායුවනේ. හැබැයි නයිට්‍රජන් වායු ගෝලයේ තියෙන නයිට්‍රජන් අරන් ඕකට පිරෙවොත් එහෙම ඕකේ තියෙන ජල වාෂ්ප ටිකත් ඇවිල්ලා ඕක තෙත් වෙනවා. එහෙනම් මේක ජලය තියෙන්න බෑනේ. ඒක වියලි මේ නයිට්‍රජන් වලින් පිරලා තියෙන්න බෑ. වියලි නයිට්‍රජන් හදාගන්න පුතේ නයිට්‍රජන් ටික සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය හරහා බුබුරණය කරාම ඒකේ තියෙන ජල වාෂ්ප සියල්ලම සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලයේ දිය වෙලා අයින් වෙලා යනවා. වියලි වාතය විදිහට එනවා. ජල වාෂ්ප වලින් තොර වාතය මේ වායුවක් විදිහට ඒක හදාගන්න පුළුවන්. රයිට්. ඔය තමයි සල්ෆියුරික් අම්ලයේ භාවිතය. ඊට පස්සේ ඇසිටික් අම්ලය. මම කියන විනාකිරි කියලා. ඒතර ආහාර සැකසීමේදී විනාකිරි විදිහට භාවිත වෙනවා. රබර් කිරි මිදවීම සඳහා භාවිත වෙනවා. හැබැයි ඒතරක ගන්න පුතේ සාන්ද්‍ර ඇසිටික් අම්ලය. ඒතර රබර් කිරි මුදවන්න ගන්න ඇසිඩ් එක එහෙම විනාකිරි විදිහට පාවිච්චි කරන්න යන්න එපා. ඒකට ගන්නේ සාන්ද්‍ර ඇසිටික් අම්ලය. ඒ වගේම ඔයාලට මේ වෙලාව කියන දැන් ඔය ඒ අම්ලය හොයාගන්න බැරි වෙනකොට දැන් සාමාන්‍යයෙන් අපි දන්න කාරණයක් තියෙනවා රබර් වතු වල පොල් කටු පාවිච්චි කරනවානේ කිරි එකතු කරන්න. එතකොට ඒ පොල් කටු වෙනුවට ප්ලාස්ටික් භාවිතා කරන්න අදහසක් ආව කාලෙකදී. ඒකට හේතුනේ පොල් කටුවේදී කිරි මිදෙනවා ඉක්මන් වැඩි. පොල් කටු වලදී කිරි මිදෙනවා ඉක්මන් වැඩි. හැබැයි ප්ලාස්ටික් භාජනයක ඒ තරම් ඉක්මනට මිදෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි පොල් කටු වල ඇසිටික් අම්ලය අඩංගු වෙලා තියෙනවා. පොල් කටුවේ ඇසිටික් අම්ලය අඩංගු වෙලා තියෙනවා කියන එක. හැබැයි ඒක අම්ලය ඇසිටික්ද නැද්ද කියන එක මම දන්නේ නැහැ. මම පරීක්ෂණ කරේ නැහැ. මම කිව්වේ මේ රබර් සම්බන්ධයෙන් වැඩ කරන අයගේ අදහසක් මම ඔයාලට මේ කිව්වේ. හරි. ඒ කාරණේ මොකක් වුණත් එතන යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. මොකද පොල් කටුවේ සහ ප්ලාස්ටික් භාජනයක සාම්පල් දෙකක් එකම වෙලාවේ අරන් තිබ්බාම පොල් කටුවේ ඉක්මනට මිදෙනවා. එහෙනම් මොකක් එතන බලපෑමක් තියෙනවා. සහ ඇත්තටම පොල් කටු වල යම්කිසි අම්ලයක් තියෙනවා. ඒ අම්ලය තමයි අර පොල් කටු දහණය වෙනකොට. දැන් ඔය පොල් කටු පුච්චලා ඇතිනේ ඕන තරම්. පොල් කට්ටක් ගිනි තිබ්බහම පුතේ ඒක ගින්දර විදිනවනේ. ඒ දහණය වෙනකොට විදින්නේ ඒ ආම්ල ගුණාංග. හරි. ඔයාලට හොයලා බලන්න පුළුවන් අර අපි ඉටිපන්දම් දැල්ලකට නැත්තම් ලාම්පු දැල්ලකට ඔය දොඩල් ලෙල්ලක් එහෙම මිරිකුවාම ඉස්සරහට ගින්දර විදින්නේ. ඒත් ඇසිඩ් එකක් හින්දානේ. ඒ ඇසිඩ් එක තමයි දහණය වෙලා යන්නේ. ඒ විදිහටම තමයි අර පොල් කට්ටේ ගින්දර විදින්නේ. රබර් කටු වල ගින්දර විදිනවා. හරි. ඊට පස්සේ අපි ගත්තොත් කජු ලෙලි වල ඒ වගේ ගින්දර විදිනවා. හරි ගොඩාක් විදිනවා කජු ලෙලි වලනේ. ඔයාලා දැකලා ඇති. ඒතොර ඒ මොකක්ද? ඒ අම්ල අනිවාර්යෙන්. ඒ හැම එකම අම්ල තියෙනවා. ඊට පස්සේ ඡායාරූප පටල නිපදවීමේදී ඇසිටික් අම්ලය ගන්නවා. දැන් අද වෙනකොට නම් ගොඩාක් ඡායාරූප පටල නිෂ්පාදනය වෙනවා අඩුයිනේ නේද? කඩදාසි කර්මාන්තයේදී සහ පේෂ කර්මාන්තයේදී ඇසිටික් අම්ලය භාවිතා වෙනවා.
ඊට පස්සේ අපි කතා කරනවා භස්ම ගැන. මත තියෙන ගොඩක් වෙලාවට ඔයාලා වැරදි විදිහට භස්ම කියලා ලියනවා. භස්ම කියලා මේ සයන්න මාරු කරලා ලියන්න එපා. මේ සයන් මේ තියෙන සාමාන්‍ය දන්තද සයන්න එන්න ඕනේ. තාලුජ සයන්න දාලා භස්ම කියලා ලිව්වොත් එතනින් කියවෙන්නේ භස්ම අවශේෂ ගැන. ඒ කියන්නේ පුච්චපුවහම කවුරු හරි මරුණාම පුච්චන්නේ. පිච්චුවම එන්නේ භස්ම අවශේෂනේ. පිලිස්සියාම කියන ගුණාංගය තමයි භස්ම කියන්නේ. හැබැයි මෙතන භස්ම නෙවෙයි භස්ම. භාස්මික ගුණාංග තියෙන්නේ. ජලීය ද්‍රාවණයක OH නැත්නම් හයිඩ්‍රොක්සිල් අයන සාන්ද්‍රණ ඉහළ නම් වන රසායනික ද්‍රව්‍ය තමයි පුතේ අපි භස්ම කියලා හඳුන්වන්නේ. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්, කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්, මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්, ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ ඒවා අපිට උදාහරණ විදියට සලකන්න පුළුවන් භස්ම විදියට. මේවත් වර්ග දෙකක් තියෙනවා ප්‍රබල භස්ම සහ දුබල භස්ම කියලා. ජලීය ද්‍රාවණයකදී පූර්ණ ලෙස අයනීකරණය වෙනේවට අපි කියන්නේ ප්‍රබල භස්ම කියලා. අර්ධ වශයෙන් නැත්නම් භාගික වශයෙන් අයනීකරණය වෙනේවා අපි හඳුන්වන්නේ දුබල භස්ම කියලා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මයක්. පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ප්‍රබල භස්මයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් බලන්න විඝටනය වෙලා තියෙන විදිහ සෝඩියම් ධන අයන සහ හයිඩ්‍රොක්සිල් ඍණ අයන. පොටෑසියම් ධන අයන සහ හයිඩ්‍රොක්සිල් ඍණ අයන. එතකොට ඒම සහ මුලින්ම ඍණ අයන හැදලා තියෙනවා. හැබැයි ඇමෝනියා ද්‍රාවණය ඇමෝනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ පුතේ දුබල භස්මයක්. එතකොට මේවා තමයි ඔයාලගේ සිලබස් එකේ දෙන උදාහරණ. ඊට අමතරින් ඔයාලා මතක තියාගන්න මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුබල භස්මයක්. හරි? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුබල භස්මයක්. ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ දුබල භස්මයක්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍රණයක් තමයි ඩයජින් සිරප් වල අඩංගු වෙන්නේ. ඒ කියන්නේ උදරයේ ආම්ලිකතාවය සඳහා ලබා දෙන මැග්නීසියා ශීරය කියලා එකක් කියන්නේ. අනේ මැග්නීසියා ශීරයේ අඩංගු වෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් මිශ්‍රණයක්. ඒවා දුබල භස්ම. හරි? මම ඔය ගැන තව චුට්ටක් ඉස්සරහදී තව තැනකදී හම්බ වෙයි. එතෙන්දිත් ආයෙ කතා කරන්න. දැනට ඒක මතකේ තියාගෙන යන්න. හරි. එතන මේ තියෙන්නේ භස්ම වල ගුණ අතින් ස්පර්ශ කළ විට සබන් වැනි ලිස්සන ගතියක් දැනේ. හරි. සබන් වල තියෙනවනේ පුතේ ප්‍රධානම ද්‍රව්‍යයක් විදිහට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඒ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඉන්න තමයි සබන් වලට ලිස්සන ගතිය ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ ලිස්සන ගතියක් දැනෙනවා භස්ම වල. එහෙමයි කියලා භස්ම අතින් ස්පර්ශ කරන්න යන්න එපා. භස්ම අම්ල සමග ප්‍රතික්‍රියා කර ලවණ හා ජලය සාදයි. ඔන්න භස්ම වල අනිත් උනේ. හරි ජලයත් එක්ක අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරාම ලවණ සහ ජලය තමයි හැදෙන්නේ. ඒ වගේම රතු ලිට්මස් නිල් පැහැයට හරවනවා. හරි ඔන්න භස්ම වල තියෙන මූලික ගුණාංග. භස්ම වල භාවිතයන් බැලුවම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතා කරනවා සබන්, කඩදාසි, කෘත්‍රිම සේද හා සායම් වර්ග නිපදවීමට. ඒ වගේම රසායනාගාර කටයුතු වලදී ප්‍රබල භස්මයක් විදිහට සහ පෙට්‍රෝලියම් පිරිපහදි කිරීමේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතා වෙනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් වලට මම කිව්වා මේ ඇන්ටැසිඩ් කියන එක පාවිච්චි කරන ප්‍රතිඅම්ලයක් විදිහට මිල්කෝ මැග්නීසියා උදා ගන්නවා කියලා. ඒ වගේම තමයි සීනි කර්මාන්තයේදී උප්පැණි සංශුද්ධ කිරීමට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් භාවිතා වෙනවා. ඔන්න සීනි කර්මාන්තයට ආවා. සීනි කර්මාන්තයේ අතුරු කතාවට එන්නම්. දැන් අද කාලේ මේ ඇත්තටම වැදගත්. දැන් ඔයාලා ගෙවල් වල මම මෙතෙන්දී ඔයාලට උත්තර දෙන්න නැති නිසා මම වැඩි අහන්නේ නැහැ. මම ඇහුවොත් එම් පාවිච්චි කරන්නේ සුදු සීනිද රතු සීනිද කියලා ඇත්තටම දෙමාපියෝ ගොඩක් වෙලාවට කැමති වෙන්නේ පුතේ. ඒ කියන්නේ වැඩිහිටියෝ අද කාලේ කැමති රතු සීනි වලට. සුදු සීනි වලට වඩා රතු සීනි වලට තියෙන ඉල්ලුම වැඩි වෙනදපොළ. ඒකට හේතුව සුදු සීනි යම් මට්ටමකට පිළිකාකාරක වෙන්න පුළුවන් කියන එක පිළිබඳව අදහසක් තියෙනවා. හරි. ඒතර ඒක මම කියන්නේ මතයක් කියන වචනේ මම පාවිච්චි කරන්න කැමති නැහැ. මොකද ඒකේ විද්‍යාත්මක සත්‍යයක් තියෙන නිසා එහෙම වෙන්න පුළුවන්. ඒ නිසා රතු සීනි වලට කට්ටිය කැමතියි. හරි. ප්‍රශ්නේ වෙන්නේ සාමාන්‍ය උක්කර්මාන්තයේදී නිපද වෙන සීනි රතුයි. නැත්නම් දුඹුරුයි. රතු සීනි මේ වචන දුඹුරු සීනිනේ. ඒක සුදු පාට නැහැ. නිපදෙන සීනි යුක් වලින් හදාගන්න සීනි මේ සුදු නැහැ. සීනි දුඹුරු පාටයි. අපාටයි. එතකොට මේ සීනි අම්ලත් එක්ක ඉහළ උෂ්ණත්ව වලට රත් කරලා යම්කිසි ප්‍රතික්‍රියාවක් සිද්ධ කරවලා තමයි සුදු පාට කරවන්න ඕනේ. හරිද? ඉස්සෙල්ලා හැදෙන්නේ දුඹුරු සීනි නම් දුඹුරු සීනි යම්කිසි ක්‍රියාවලියකට ලක් කරලා සුදු සීනි බවට පත් කරවන්න ඕනේ නම් ඒ සඳහා අම්ල වර්ග අරමය යොදන්නත් ඕනේ නම් ඔබට දැන් හිතෙනවා ඇති මේ දෙකෙන් මිල වැඩි වෙන්න ඕනේ මොනවද කියලා. නිෂ්පාදනයේ විදිහට කෙලින් මෙන දුඹුරු සීනි වලද මිල වැඩි වෙන්න ඕනේ නැත්නම් ඒකට තව දෙයක් පාවිච්චි කරලා තවත් ක්‍රියාවලියක් කරලා හදාගන්න සුදු සීනි වලද මිල වැඩි වෙන්න ඕනේ කියලා. අපි තව අමුතුවෙන් දේවල් පාවිච්චි කරලා තව කෙමිකල් පාවිච්චි කරලා තව රත් කරලා අරවා මේවා කරලා අලුතෙන් හදාගත්තාම ඒකට තව වියදමක් යනවනේ පුතේ. එහෙන් බලමු සුදු සීනි වල මිල වැඩි වෙනවා. හැබැයි කඩේකට ගිහිල්ලා බලන්න. දැන් ඔයාලා යන්න එපා දෙමාපිය යනවනේ නේ. අහලා බලන්න.
අපි වෙළඳපොළට ගියාම සුදු සීනි මිල අඩුයි, රතු මේ දුඹුරු සීනි මිල වැඩි. ඒකට සීනි නිෂ්පාදන කර්මාන්තය මාර කර්මාන්තයක්. අර කෙලින්ම හම්බෙන එක වැඩි මිලට විකුණලා ඊට පස්සේ තව අමතරින් වියදම් කරලා ඒක සුදු කරලා ගාන අඩුවටත් දෙනවා. එක්ක උන්ට පිස්සු නැත්නම් උන් කියන එක පිළිගන්න අපිට පිස්සු. දෙකෙන් එකක් වෙන්න බැරිද? ඒ නිසා ඔය කතාවේ තියෙන ඔහොම නෙමෙයි. අපේ අයියලා රටින් ගෙන්නන්නේ පුතේ තනිකරම සුදු සීනි. මිල අඩු මිලට ගෙන්නනවා. සුදු සීනි මිල අඩුයි. මොකද ඒගොල්ලෝ බීට් වලින් එහෙම හදාගන්න ඒ රටවල ඒ සීනි සුදු කරලා එවන්නේ. කෙලින් මිල අඩුයි. අඩු මිලට ගන්නවා. ගෙනල්ලා මොකද කරන්නේ? දැන් අර පහුගිය කාලේ සීනි ටොන් 2000කට ගෙන්නුවයි කිව්වා ගෙන්නලා තියෙන 80 ගානට මේ 80 ගානට නෙවෙයි ගෙන්නලා තියෙන්නේ 750 බද්දට කිලෝ එක බද්ද මට මතකයි කිලෝ එකක බදු මුදල 750 ගාන ගෙන්නලා 127ට සතුසට වික්කා සතසෙන් ඒ ටික 127ට අරගෙන අපිට වික්කා 80 ගානට. හරි ආණ්ඩුවට මාර ලාභය එහෙම වුණාමනේ. මේගොල්ලෝ කරන දැන් ඒක කමන්නේ කියන ඔක ලාභ උපයන්න කරපු මොකක් හරි කන්නේ. ඒක මූල්‍යමය ප්‍රශ්නයක්නේ. ඒක පැත්තකට දාන්නකො. මෙයාලා කරන කැත වැඩේ තමයි පුතේ සුදු සීනි ගෙන්නනවා. සුදු සීනි ගෙන්නලා ඩයි එකක් ගහලා දුඹුරු පාට කරනවා. දුඹුරු පාට කරලා වෙළඳපොළට දානවා. එතකොට සුදු සීනි පිළිකාකාරක දුඹුරු සීනි හැම නැහැ. හැබැයි සුදු සීනි වලට ඩයි ගහුවට පස්සේ එතකොට පිළිකාකාරකත්වය තවත් වැඩි වෙලා තියෙන එහෙනම්. ඒක ඊට වඩා හිත කරන්නේ. සුදු සීනි වලට ඩයි දැම්මම ඊට වඩා හිත කරනවා. ඒකට හොයන්න පුළුවන් කොහොමද හොයන්නේ? සීනි සාම්පල් එක ඔය දුඹුරු සීනි සාම්පල් එක ගත්තාම කුඩා කැට නම් තියෙන එක තෙත් වෙන්නේ නැත්තම් සාමාන්‍ය අපි දන්න සුදු සීනි තෙත් වෙන්නේ නැහැ. හැබැයි දුඹුරු සීනි ඉක්මනට තෙත් වෙනවා. ඒතොර ඉක්මනට තෙත් වෙන්නේ නැති දුඹුරු සීනි නම් ඒක දුඹුරු කරපු සීනි. හරි. ඒතොර දුඹුරු සීනි කියන එක වෙනකොට දාන්න ඕනේ දුඹුරු කරපු සුදු සීනි. හරි. ඒ වගේ තමයි එහෙම හොයාගන්න පුළුවන්. අනිත් එක ඒවයි දුඹුරු පාට අර තැන් තැන් වල වෙනස්. සමහර ඒවා ලායි සමහර ඒවා තදයි. මොකද අර පස්සේ ඩයි එකක් දාන්න හදලා තියෙන්නේ. ඒතොර ඒ නිසා ඒක හොයාගන්න පුළුවන් මේක සැබෑ දුඹුරු සීනිද නැත්නම් දුඹුරු කරපුවද කියලා. හරි. දෙමාපියෝ අනිවාර්යෙන් දැනුවත් කරන්න වහකන එක නවත්ත ගන්න ඕන නම්. හොඳයි. අපි යන් ඊගාවකට. ඊට පස්සේ අපි කතා කරනවා දර්ශක ගැන. දර්ශක කියලා කියන්නේ පුතේ අම්ල සහ බස්ම හමුවේදී එකිනෙකට වෙනස් වර්ණ පෙන්වමින් අපිට මේවැය තියෙන ආම්ලික බාස්මික ස්වභාවය අඳුරා ගන්න උදව් කරන ද්‍රව්‍ය. මෙතන මම දර්ශක තුනක් සම්බන්ධ කරලා දෙනවා. ලිට්මස්, පිනොප්තැලින් සහ මෙතිල් ඔරෙන්ජ්. හරි. එතකොට මේවා රසායන ද්‍රව්‍ය. එතකොට ලිට්මස් කියන රසායන ද්‍රව්‍ය පුතේ බස්ම හමුවේ ඔයාලට පැහැදිලිව පේනවා නේ බස්ම පැත්තට. බස්ම හමුවේ පෙන්වන වර්ණය තමයි ඔය ඊතරේ තියෙන්නේ. බස්ම හමුවේ එයා නිල් පාට වෙනවා. අම්ල හමුවේ එයා රතු පාට වෙනවා. අම්ල පැත්තට තියෙන ඊතරේ රතුයිනේ නේ. පැහැදිලිව පේනවනේ ඒක. එතකොට ඔයාලට දුන්න නිබන්ධනෙත් මේ වගේ තමයි මැද නම් ටික දාගන්න පුළුවන් දෙපැත්තට මූණු දෙකක් දාලා ඇත්තේ. ඒතර මේ මූණු දෙකට අම්ල බස්ම කියලා දාගෙන ඔයාලා ඒ අදාළ වර්ණ දෙපැත්තට ලියා ගන්නයි තියෙන්නේ. හරි. ඒතර ලිට්මස් බස්ම හමුවේ නිල් පාටයි අම්ල හමුවේ රතු පාටයි. පිනොප්තලීන් බස්ම හමුවේ රෝස පාට වෙනවා අම්ල හමුවේ සුදු නෙමෙයි පුතේ අවර්ණ. ඉතින් අවර්ණ දැම්මම සුදු පාටනේ පේන්නේ. ඒක තමයි වැඩි. හරි. පසුබිම සුදු නිසා තමයි අවර්ණව දැම්මම සුදු පාට පෙන්වලා තියෙන්නේ. පිනොප්තලීන් අවර්ණයි අම්ල හමුවේ. හරි. මෙතිල් ඔරෙන්ජ් නැත්නම් මීතයිල් ඔරෙන්ජ් කියලාත් මෙයාට අපි කියනවා සමහරලාට. එයා බස්ම හමුවේ කහ පාටයි අම්ල හමුවේ රතු පාටයි. ඔරෙන්ජ් කිව්වට රතුයි ඈ. ඔරෙන්ජ් කිව්වම තැඹිලි කියලා හිතන්න එපා. මොකද මීතයිල් ඔරෙන්ජ් කියන එක්කෙනාගේ වර්ණය තැඹිලි පාටයි. මෙතිල් ඔරෙන්ජ් තැඹිලි පාටයි. බස්ම එකට දැම්මම කහ පාට වෙනවා. අම්ල එකට දැම්මම රතු පාට වෙනවා. ඒක තමයි යාගේ තියෙන විශේෂත්වය. ඊට පස්සේ තව වැදගත් දර්ශකයක් තමයි pH කියලා කියන්නේ. ඒතර pH කියන්නේ තනි ද්‍රව්‍යයක් නෙමෙයි. රසායන ද්‍රව්‍ය කීපයක් එකතු කරලා කඩදාසි පොඟවල හදාගන්න කඩදාසි පටි තීරු විදිහට තමයි pH පරිමාණය තියෙන්නේ. ඒතර pH කඩදාසි සාමාන්‍යයෙන් ලා කහ පාට මේ වර්ණයකින් තියෙනවා. මේකේ විශේෂත්වය තමයි පුතේ දැන් අපි සාමාන්‍යයෙන් ලිට්මස් ගත්තොත් ලිට්මස් වලින් අපිට පුළුවන් අම්ලයක්ද බස්මයක්ද අඳුර ගන්න. නමුත් pH වලින් අපිට පුළුවන් මේ ආම්ලික ද්‍රව්‍යයේ හෝ බාස්මික ද්‍රව්‍යයේ ප්‍රබලතාවය අඳුර ගන්න. ඒතර මතක තියාගන්න pH පරාසයේ මැද තමයි උදාසීන ද්‍රව්‍ය තියෙන්නේ. කොළ පාට පරාසය. එතකොට 7 තමයි හරියටම උදාසීන. හැබැයි ඉතින් අපි ඔය 6 8 අතර සීමාවම උදාසීනයි කියලා සලකනවා. කොළ පාට ඒවා උදාසීනයි කියලා සලකනවා. රතු පැහැයට හුරු ඒවා හරියට ලිට්මස් වගේ තමයි ඈ. රතු ලිට්මස් ආම්ලිකයිනේ.
මේකෙත් රතු පාට හුරු ඒවා ආම්ලික වෙනවා. ඒතකොට කොළ පාටයි රතු පාට අතර තියෙන්නේ කොළ, කහ, තැඹිලි, රතු එහෙම නෙන්නේ. රතු වෙද්දි ප්‍රබලතාවය වැඩි, තැඹිලි නම් ඊට වඩා අඩුයි, කහ පාට ඊට වඩා අඩුයි, ලා කොළ පාට ඊට වඩා අඩුයි. එහෙම එන්න එන්න ආම්ලික ගුණාංග අඩු වෙගෙන ඇවිල්ලා කොළ පාටට පැහැදිලි කොළ පාට වෙනකොට ආම්ලික ගුණාංග නැහැ. උදාසීනයි. බාස්මික ගුණාංගත් නැහැ. එතනින් එහාට මේක නිල් පැහැයට හැරීගෙන යනකොට බාස්මික ගුණාංග එනවා. හරි. එතකොට බාස්මික පැත්ත තමයි නිල් පාට. නිල් පාට හැරලා ගිහලා නිල් පාටේ අවසානයේ නිකන් දම් පාට උරු වර්ණයකටම මේක හැරෙනවා. හරි. බොහොම දම් පාට හුරු නිල් පාටකට හැරෙනවා. ඒ තමයි බාස්මිකත්වයේ ප්‍රබලතාවය. එතකොට pH පරාසය pH බිඳුවේ ඉඳන් pH 14 දක්වා තියෙනවා. එතකොට බිඳුවත් 6ත් අතර තියෙන ආම්ලික ද්‍රව්‍ය 8ත් 14ත් අතර තියෙන බාස්මික ද්‍රව්‍ය. එතකොට මේ පරාසය මේ අංකණය කරද්දී යම්කිසි දෝෂයක් වෙලා තියෙනවා ඔයාලට පේන්නේ. මේක තීරු ටික හරියට අංකණය වෙලා නැහැ. ඉතින් ඕකේ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලට ඒක අංකණය කරගන්න පුළුවන් හරියට. එතකොට pH 7 තමයි උදාසීන කියලා කියන්නේ. හරි. එහෙනම් මේක අපිට වැදගත් දර්ශකයක්. අම්ලවල සහ බස්මවල ප්‍රබලතාවය පිළිබඳව තීරණයකට එන්න පුළුවන් දර්ශකයක්. pH පරාසය වල දැනගෙන ඉන්න ඕනේ. ආම්ලික පරාසය කියන්නේ 0.6ත් අතර, බාස්මික පරාසය කියන්නේ 8ත් 14ත් අතර, pH 7 කියන්නේ උදාසීන කියන එක මතකයේ තියාගෙන ඉන්න. හොඳයි. ඊට පස්සේ අපි කතා කරන්නේ ලවණ ගැන. ලවණ කියලා කියන්නේ පුතේ අම්ල බස් මතර ප්‍රතික්‍රියාවේදී සෑදෙන ඵලය. අම්ල බස් මතර ප්‍රතික්‍රියාවේදී තමයි ලවණ හැදෙන්නේ. ඒතර මෙතන ඔයාලට පෙන්නලා තියෙනවා අම්ල බස් මතර ප්‍රතික්‍රියා කීපයක්. හරි. අපි බැලුවොත් පළවෙනි එකේ තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන බස්මය සහ HCl කියන අම්ලය අතර ප්‍රතික්‍රියාවෙන් හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලවණය සහ ජලය. දෙවෙනි එක බලන්න පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් බස්මය සහ HCl අම්ලය අතර ප්‍රතික්‍රියාවෙන් පොටෑසියම් ක්ලෝරයිඩ් කියන ලවණයත් ජලයත් හැදිලා තියෙනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ නයිට්‍රික් අම්ලය අතර ප්‍රතික්‍රියාවෙන් මැග්නීසියම් නයිට්‍රේට් කියන ලවණය හැදෙනවා සහ ජලය හැදෙනවා. දැන් මේක හරිය ලේසියෙන් අඳුර ගන්න. මොකද අම්ලයක් බස්මයක් අතර ප්‍රතික්‍රියාවෙන් හැදෙන්නේම ලවණයක් සහ ජලය. එහෙනම් ජලය අපි දන්නවා H2O ටික අයින් කරාම අපිට ලවණ ටික අඳුර ගන්න පුළුවන්. මේවා තමයි ලවණ විදියට අපිට මුණ ගැහෙන ද්‍රව්‍ය. හරි සෝඩියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් ක්ලෝරයිඩ්, මැග්නීසියම් නයිට්‍රේට්, කැල්සියම් ක්ලෝරයිඩ් ඒ වගේ ඒවා ලවණ විදියට අපිට හඳුර ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ලවණ වල භාවිතයන් බැලුවොත් ගුණ විදියට අපිට තියෙනවා ලවණ ස්පටික රූපී ඝන සංයෝග. ඔන්න කියනවා ස්පටික රූපී ඝන කියන කැට වශයෙන් තියෙන ඝන විදියට තමයි ලවණ හම්බ වෙන්නේ. බොහොමයක් ලවණ ජලයේදී වෙනවා. සාමාන්‍යයෙන් ඉහළ ද්‍රවාංක සහ තාපාංක තියෙනවා. මතක ඇතිනේ හැමදාම කියන සෝඩියම් ක්ලෝරයිඩ් ලිපේ තියලා උණු කරන්න බෑ කියලා. මේ ඉහළ ද්‍රවාංක තාපාංක තියෙන නිසා. ලවණ වල භාවිතයන් ගත්තාම අපි සෝඩියම් ක්ලෝරයිඩ් තමයි වැඩිපුරම භාවිත වෙන ලවණයේ විදිහට සලකන්නේ. හේතුව ආහාර පිළියෙල කිරීමේදී රසකාරකයක් විදිහට ප්‍රධාන වශයෙන් සෝඩියම් ක්ලෝරයිඩ් භාවිත වෙනවා. කියන්නේ ලුණුනේ. ආහාර කල් තබා ගැනීමේදී පරිරක්ෂණ කාරකයක් ලෙස භාවිත වෙනවා. හරි. පිළියෙල කිරීමේදී රසකාරකයක් කල් තබා ගැනීමේදී පරිරක්ෂණ කාරකයක්. රසායනික සංයෝග නිපදවන්නත් සෝඩියම් ක්ලෝරයිඩ් ඕනේ. උදාහරණ දෙන්න දෙනවා ක්ලෝරින්, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය වගේ ඒවා නිපදවන්න සෝඩියම් ක්ලෝරයිඩ් භාවිත වෙනවා. රසායනික සංයෝග නිපදවීම. ඊට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ් නිපදවීම. සෝඩියම් ක්ලෝරයිඩ් නෙවෙයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිපදවීම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නිපදවීම. ඒ කියන්නේ කෝස්ටික් සෝඩා නිපදවීමට භාවිත වෙනවා. සෝඩියම් බයිකාබනේට් නිපදවීමට භාවිත වෙනවා. සෝඩියම් බයිකාබනේට් නිපදවීමට භාවිත වෙනවා. මැටි භාණ්ඩ ග්ලේස් කිරීමට භාවිත වෙනවා. හරි. මැටි භාණ්ඩ ග්ලේස් කිරීමට භාවිත වෙනවා. දැන් ඔයාලට මැටි භාණ්ඩ ග්ලේස් කරනවා කියන්නේ මොකක්ද කියලා එකපාරට බලයි මොකක්ද මේක කියලා. පුතේ මේ ඔය මැටියෙන් කරන මල් වාසස් එහෙම තියෙනවනේ. අර සුදු පාට ඒවා තියෙන්නේ. මැටි පාට ඒවා සුදු පාට ඒවා තියෙන්නේ. ඒවා තියෙනවනේ අර මතු පිට නිකන් මේ දිලිසෙන ස්වභාවයක්. ඒක තියෙන්නේ ග්ලේස් කරාට පස්සේ තමයි මේ තත්ත්වෙ එන්නේ. අර දිලිසෙන සුළු ස්වභාවයක් තියෙනවා. හීරෙන්නේ එහෙම නැති
නිකන් අර උඩින් නිකන් ලැමිනේට් කරා වගේ ක්වොලිටියක් එනවනේ. ඒ ග්ලේස් කරාට පස්සේ. ඒතර මැටි භාණ්ඩ ග්ලේස් කරන්න සෝඩියම් ක්ලෝරයිඩ් අවශ්‍ය වෙනවා. ඒ වගේම සබන් වර්ග සෑදීමට සහ සම්පදම් කිරීමටත් අවශ්‍ය වෙනවා. සබන් වර්ග සෑදීම සම්පදම් කිරීම. ඊට පස්සේ බැලුවොත් කොපර් සල්ෆේට් ලවණය. හරි කොපර් සල්ෆේට් කෘෂිකාර්මික කටයුතුවලදී දිලීර නාශකයක් ලෙස වැදගත් වෙනවා. දිලීර නාශකයක් ලෙස. ඒ වගේම තමයි රසායනික ප්‍රතිකාරක සෑදීමේදී. හරි රසායන ප්‍රතිකාරක සෑදීමේදී ඒ කියන්නේ බෙනඩික් ද්‍රාවණය, ෆේලින් ද්‍රාවණය වගේ ඒවා තමයි රසායන ප්‍රතිකාරක කියලා කියන්නේ. ඔයාලා දන්න ද්‍රාවණ දෙකක් බෙනඩික් සහ ෆේලින් කියන්නේ. ඒවා හදනකොටත් අවශ්‍ය වෙනවා. විද්‍යුත් ලෝහාලේපනයේදී සහ සායම් කර්මාන්තයේදී අවශ්‍ය වෙනවා. මතක ඇතිනේ කොපර් සල්ෆේට් නිල් පාට ස්පටික තියෙන්නේ. නිල් පාට ජලීය ද්‍රාවණයක් ඇතිවෙනවා ජලීය දිය වෙලා. විද්‍යුත් ලෝහාලේපනය වගේම සායම් කර්මාන්තය දෙනවා. විද්‍යුත් ලෝහාලේපනයේදී තඹ ආලේප කරනකොට තමයි අපි සෝඩියම් මේ කොපර් සල්ෆේට් පාවිච්චි කරන්නේ. හරි ඒව මතක ඇති ඔයාලට. ඊළඟට අපි යනවා උදාසීනීකරණය කියන මාතෘකාවට. හතරවෙනි අනු මාතෘකාව උදාසීනීකරණය. උදාසීනීකරණය කියලා කියන්නේ පුතේ අම්ලයි බස්මයි උදාසීන වෙන එක. තේරෙන සිංහලෙන් කිව්වොත්. ඒ කියන්නේ ආම්ලික මාධ්‍යයක් සහ බාස්මික මාධ්‍යයක් එකතු වෙලා ආම්ලික හෝ බාස්මික ගුණාංග නැති තත්ත්වයට පත් වෙනවා. ඔයාලා දැන් බලන්න අත්දැකීම් තියෙනවා උදාසීනීකරණය යන අම්ලයකින් නිදහස් වන H ධනායන බස්මයකින් නිදහස් වන OH ඍණායන සමග සම්බන්ධ වී ජල අණු සෑදීමයි වැඩේ හරි. හරි අම්ලයේ H ටිකයි බස්මේ OH ටික එකට එකතු වුණාම හැදෙන්නේ ජලයනේ. ඒතකොට එතන H උත් නැහැ OH උත් නැහැ. H සහ OH නැහැ කියන්නේ ආම්ලිකත් නැහැ බාස්මිකත් නැහැ උදාසීනයි. HCl සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අතර ප්‍රතික්‍රියාවේදී සෝඩියම් ක්ලෝරයිඩ් හැදුණා. හැදිලා HCl වලින් නිදහස් වෙච්ච H ටිකයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් නිදහස් වෙච්ච OH ටිකයි එකතු වෙලා ජලය හැදුණා. වැඩේ ඉවරයි. හරි වෙලා තියෙන H ධනයි OH ඍණයි එකතු වෙලා ජලය හැදෙන එක. එහෙනම් මේකට තමයි උදාසීනීකරණය කියලා කියන්නේ. හරි. එතකොට මේක භාවිත වෙන අවස්ථාව විශේෂයෙන් අපි දැනගෙන ඉන්න ඕනේ. ආමාශය ඇති වෙන අම්ල ගතිය උදාසීන කිරීම සඳහා මිල්ක් ඔෆ් මැග්නීසියා හෝ එවැනි ප්‍රති අම්ලයක් දුර්වල බස්මයක් භාවිතා කෙරේ. ඔන්න දුර්වල බස්මයක්. පුතේ දුබල බස්ම ශීඝ්‍රයෙන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හිමීට ප්‍රතික්‍රියා වෙනවා. සාමාන්‍යයෙන් අඩුම තරම් පැය භාගයක්වත් යනවා. දැන් ඔය උදරයේ ආම්ලිකතාවන තාමාශය ඇති වෙන ආම්ලික ගතිය උදාසීන කරන්න ඩයජින් පෙත්තක් එම හපලා කෑවහම පැය භාගයක් විතරක් තමයි ඔය දැවිල්ල අඩු වෙලා සමනය වෙලා යන්නේ. හරි. මිල්ක් ඔෆ් මැග්නීසියා එහෙම නැත්නම් අපි කියන ඩයජින් සිරප් එක බිව්වත් එහෙමයි. හරි. සාමාන්‍ය පැය භාගයක් විතර යනවා. හැබැයි ඉතින් සමහරු ඉන්නවනේ තප්පර 6න් සැනසීම හොයන අය. තප්පර 6න් සැනසීම හොයන්නේ එහෙනම් ඔයාලා හිතා ගන්න දැන් මේ ආමාශයේ තියෙන ආම්ලික ගති උදාසීන කරන්න ප්‍රතිඅම්ල භාවිතා කරනවා ඒවා දුර්වල බස්ම කියලා කියනවා. දුර්වල ඒවා ඉක්මනට ප්‍රතික්‍රියා කරන්නත් බෑ. එක කණ්ඩායමක් කියනවා එයාලා තප්පර 6න් සැනසීම දෙනවයි කියලා. එතකොට එයාලා තප්පර 6න් සැනසීම දෙනවා නම් ඒක දුබල බස්මයක් වෙන්න බෑනේ. ඒක දුබල බස්මයක් වෙන්න බෑ. ඒක ප්‍රබල බස්මයක් වෙන්න ඕනේ. හරි. ප්‍රබල බස්මයක්. මතක තියාගන්න පුතේ උදාසීනීකරණ ප්‍රතික්‍රියා අධික තාපදායකයි. අධික තාපදායකයි. කවදා හරි විද්‍යාගාරයකට යන්න පුළුවන් වුණාම මම දන්නේ කවද පුළුවන් වෙයිද කියලා. පුළුවන් වෙච්ච දවසකට ඔය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එකට තනුක HCl චුට්ටක් දාලා කලවම් කරලා බලන්නකො අතේ තියාගෙන ටෙස්ට් ටියුබ් එක කොහොමද රත් වෙන රත් පිල්ල කියලා. ඒ වගේ පුතේ උදරයේ ආම්ලික ගතිය ඇති වෙලා දැන් මේ කියන්නේ ඇතුලේ HCl නේ තියෙන්නේ. ආමාශයේ HCl ස්‍රාවය වෙලා මේ HCl වලට ආමාශය ඇතුළත බිත්ති තුවාල වෙනවා. ටික ටික පිච්චෙනවා. අපිට ඒක දැවිල්ල දැනෙන්නේ. තුවාල හැදෙනවා. අපි ඉතින් ඔය ආම්ලික ගතිය නැති කරන්න කියලා අපි ගහන ප්‍රබල බස්මයක්. දැන් ගිහිල්ලා අර අම්ලයයි බස්මයයි රියැක්ෂන් කරනවා. උදාසීනීකරණ ප්‍රතික්‍රියා වෙනවා තාපය ජනනය කරමින්. ඒ කියන්නේ අර තුවාල වෙලා තියෙන ආමාශය බිත්ති දැන් තැම්බෙනවා. කන්න තමයි වෙන්නේ ඊට පස්සේ. ආමාශය තැම්බෙනවා. හරි. ඔය මගුල් තප්පර 6න් සැනසීම හොයන්න ගියාම තප්පර 6න් සැනසේ මාස 6න් බඩුම තමයි පුතේ ඊට පස්සේ. ඊට පස්සේ හැමදාම ඉතින් පොඩ්ඩක් නම් දැවිල්ල නෝ. මොකද දැන් මේක තැම්බිලානේ තියෙන්නේ. හරි. තැම්බිලා තියෙන්නේ. ඒ නිසා භාවිතය නොකළ යුතුයි. භාවිත නොකළ යුතුයි. හරි. මිල්ක් ඔෆ් මැග්නීසියා විදිහට කෙලින්ම ඩයජින් මේ ටැබ්ලට් ටිකක් ගන්න. හරි. ඔයාලගේ ওই තියෙන ආම්ලිකතාවයන් දුර වෙලා යනවා. දැන් බඩේ පපුවේ දැවිල්ල ඇති වෙනවනේ. මම අර කලින් පාඩමේදී කිව්වනේ ඒක. උදරයේ ආම්ලිකතාවය තියෙනවා කියලා. එහෙනම් ඒකට පාවිච්චි කරන්න පුළුවන්. පසේ ආම්ලික බව අඩු කිරීමට අලුත් දිය ගැසූ හුණු හේවත් අලු හුණු වගේ බාස්මික ද්‍රව්‍ය පසට එකතු කරනවා.
හරි ඔන්න ආම්ලික බව අඩු කරන්න පුළුවන් දේවල්. මීමැසි දෂ්ට කිරීමකදී ඔන්න වැදගත් පුතේ. හරි මේවා පටලවා ගන්න එපා. මොකද මේ දෙන්නේ බලන්න මෙතන මීමැස්සා ඉන්නවා. මෙතන දෙබරා ඉන්නවා. හරි. එතන මීමැස්සා දෂ්ට කරාම බේකින් සෝඩා වගේ දුර්වල බස්මයක් යෙදුවාම වේදනාව අඩු වෙනවා. දැන් මී කඩන්න යන මිනිස්සු බේකින් සෝඩා අරන් යන්නේ නැහැනේ පුතේ. හරි. ලංකාවට අර ආදිවාසී ජනතාව ගොඩක් මී කඩන්න යනවානේ. ඉතින් ওই මිනිස්සු බේකින් සෝඩා අරන් යන්නේ නැහැ. ඒ මිනිස්සු හොද්දට විටක් කාලා යනවා. විට කනවයි කියලා කියන්නේ විට කන හුණුනේ. විට කන හුණු කියන්නේ පුතේ දිය ගැසූ හුණු. හරි. ඒ කියන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්නේ. ඒකේ. එතකොට මොකද කරන්නේ? මීමැස්ස දෂ්ට කරපන් ටක් ගාලා එතෙන්ට කෙල ගන්නවා. කෙල ගැහුවට පස්සේ වේදනාව සමනය වෙනවා. ඇයි වෙන්නේ? මීමැසි විෂ කියන්නේ ආම්ලයක්. ඒක ආම්ලික ද්‍රව්‍යයක්. අතනින් අපි දානවා බාස්මික ද්‍රව්‍යයක්. උදාසීනීකරණය වෙනවා. හරි. උදාසීනීකරණය වෙලා වේදනාව සමනය වෙනවා. හැබැයි දෙබරා ඔන්නක තමයි පටලවා ගන්න බෑ. දෙබරගේ විෂ බාස්මිකයි. ඒතකොට දෙබරෙක් දෂ්ට කරපු තැනකට කුණු ගෑවොත් එහෙම ඒකේ රියැක්ෂන් එක තව වැඩි වෙනවනේ පුතේ. ඒකත් බස්ම හුණුත් බස්මනේ. ඒ නිසා දෙබර විෂට ගැලපෙන්නේ අම්ල ද්‍රව්‍යයක්. දෙහි විෂ විනාකිරි වගේ අම්ලයක්. ඒතකොට දෙබර කඩන්න යනකොට කාගෙන් හරි අහන්න එපා දෙබර කඩන්න යනකොට මොනවද ගාගෙන යන්නේ කියලා එහෙම. කන පැලෙන්න ඩෝන් ගාලා වදී පුතේ. ඇයි? ඒ වගේ ගොම් ප්‍රශ්න නෑ මේ ලංකාවේ අය අහන්නේ. දෙබරා කියන්නේ මාංශ භක්ෂකයෙක්. හොඳට මතක තියාගන්න. මීමැස්සා මල් පැණි අරන් ගිහිල්ලා ඌ මී පැණි හදනවා. බඹර වදේ ඇතුලේ බඹර පැණි හදනවා. තියෙනවා. හරි. හැබැයි දෙබරා ඌ පැණි හදන්නේ නැහැ. ඌගෙත් තියෙන අර වගේ වදයක් තියෙනවා පැණි හදන්නේ නැහැ. ඒ ඌ මාංශ භක්ෂකයි. දෙබරෙක් එම ඇන්නාම ඌ කරන්නේ කෙලින්ම ඇනලා රවුමක් කැරකිලා මස් කෑල්ල ගලවගෙන යන්න හදන්නේ. හරි. දෙබර මාංශ භක්ෂකයි. ඉතින් දෙබරගේ දෙබරවල පැණි නැහැ. දෙබර වලට ගල් ගහලා පැණි හොයන්න බෑ. දැන් මතක තියාගන්න පැණි තියෙන තැන තියෙන පැණි නැති ඒවා තියෙනවා. පැණි තියෙන ඒවාට ගලක් ගහලා පැණි ගත්තට පැණි නැති ඒවාට ගල් ගහලා නිකන් දෙබර වෙනගෙන මරුමුවටපත් වෙන්න තමයි වෙන්නේ. එහෙමත් වෙලා තියෙනවා ලංකාවේ. එහෙම වෙනවනේ. දැන් අර සීගිරිය මේ යනකොට කවර් කරලා තියෙන දෙබරු ගැවසෙන ස්ථානකයේ කිය. හරි. සීගිරිය දෙබරා හරි විශේෂයි. මොකද සීගිරිය දෙබරු ඉන්නකොට අපේ කට්ටිය මොකද්ද කරේ එකපාරක් මේ දෙබරු ටික මේ සංචාරකින්ට කරදරයි කියලා දෙබර කූඩු ටික පිච්චුවා. ඔය දෙබර පුච්චලා තමයි සීගිරිය චිත්‍රපවා මේ කළු වෙලා එහෙම ප්‍රශ්න ගොඩක් වෙලා තිබුණා දෙබර පිච්චීම නිසා. ඒ කියන්නේ මේ පරිසර පද්ධති වල ස්ථාපනය වෙච්ච ජීවීන් හරි වැදගත් ඒ පරිසර වලට. අපිට බෑ යාළුව අපිට ඕන වෙන විදිහට අයින් කරන්න. හරි. ඒවත් මතක තියාගන්න. right. එහෙනම් ඒ උදාසීනීකරණය උදාසීන වුණාට පස්සේ පාඩමේ කරුණු ටික ඉවර වෙනවා.